ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන Unlimited Sapna. සෙනහව කෙනෙකුට නොමිලේ දෙන්න පුළුවන් බොහොම වටිනා හැඟීමක්. පිරිසිදු සිතින් පුදන්නා වූ සෙනහවෙන් කළ නොහැක්කක් තියනවාද? ආදරබර සෙනහවක් තවත් කෙනෙකුට පුදන්න පුළුවන් නම් ඇත්තටම ඔබ කෙතරම් උතුම්ද? උතුම් හැඟීම් ඇත්තෝ නෙත් අහන වග අපි දන්නවා. උතුම් හැඟීම් ඇත්තන්ට සතුට වැඩිතුරක් නැති බවත් අපි දන්නවා. ඉතින් සතුට තියෙන්නේ අපි ළඟමයි. අයිබෝන් තරංග. අයිබෝන් කසුනි. වෙනද විදිහටම සතුට කියන මාතෘකාවේදී තරංග අද අපි තවත් බොහොම ලස්සන ඉසව්වකට යන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ රාත්‍රිය ඔබේමයි. රාත්‍රී 9 වනතුරු FM 95.94.8න් අපිව අහගෙන ඉන්න කියන ආරාධනාව බොහොම ආදරෙන් ඔබට කරනවා. වෙනද විදිහටම මේ කතා බහට අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා කළමනාකරන උපදේශක ප්‍රියනා ජයසූරිය මහත්මයා. අයිබෝන් ඔබට. අයිබෝන්. තරංග මං කිව්වනේ බොහොම සුන්දර ඉසව්වකට අද අපි එක්කගෙන යන්න කැඳාගෙන යන්න සූදානම් කියලා. ඒ අපි පටන් ගන්නෙ කොතනින්ද? ඔව් මට හිතුණා කසුනි මෙහෙම දැන් අපි සතුට ගැන කතා කරද්දී මේ අපේ හිත හැමතිස්සෙම සෙලවෙනවනේ අපි දන්නවනේ. පුංචි දේවල් වලට අපේ හිත සෙලවෙනවා. අපි අද කියන්න හදන්නේ මේ හිත හෙලවෙන්නේ නැතිව තියාගන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් කියන්න තමයි අද සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ මං අර හිත සෙලවෙනවා කියලා පටන් ගත්තෙත් අපි පහුගිය දවස්වල සැහෙන කතා කළා මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන්. අපි ඒ සම්බන්ධයෙන් තොරතුරු තවදුරටත් අපිට තොරතුරු ලැබෙමින් තිබෙනවා. මේ වෙද්දී ශ්‍රී ලාංකිකයින් බහුතරයක් වෙසෙන රටවලින් දිගින් දිගටම වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඉතාලිය, දකුණු කොරියාව, ජපානය, ඊට අමතරව මැද පෙරදිග කලාපෙරුත්. ඊට වගේ ඊයේ අපිට තොරතුරක් ලැබුණා බදුල්ල ප්‍රදේශයෙන්ුත් දරුවෙකුට උණ රෝගයේ වැළඳිලා සැක සහිත තත්ත්වයක් තියෙනවා කියලා. ප්‍රණජ්ජසුර මහත්මයා මේ වගේ විවිධ ප්‍රවෘත්තිෙද්දී අපේ හිත සැලෙනවා පොඩ්ඩක් බයක් එනවා හිතට ආපහු ඇවිල්ලාද රෝගේ මම හිතන්නේ මේ අපි කොරෝනා විතරක් නෙමෙයි අනිත් හැම දෙයකදීම ගත්තාම අපි පොඩි දෙයකට ඉක්තා ඉක්මනට බියටපත් වෙනවා සහ මේ බිය කියන දේ ගත්තාම අපි විශේෂයෙන්ම මරණය කියන කාරණේදී අපි හැමෝම බයයි ඒකට අපි හැමෝම බයෙන් ඉන්නේ මරණය කියලා ඇහුවත් අපි සමහරවිට බය වෙනවා මේ විදිහට මේ හිත සැලෙන එක එහෙම නැත්නම් මේ බයවීම අපේ සතුටට කොච්චර බාධා කරනවද අපි එතනින් පටන් ගත්තොත් ප්‍රියජසුර මහත්මයා ඔය ඇත්තටම තරංග අපි ඉපදෙනකොට අපි දන්න එකම නියත දේ තමයි මිය යනවා කියන එක. ඔබ දන්න ඔබ මොන විභාගේ පාස් වෙයිද කියන එක ඔබට කියන්න බෑනේ. ඔබ මොන රස්සාවක් කරයිද, ඔබට කොච්චර සල්ලි හම්බ වෙයිද, ඔබේ කොච්චර බලයක් හම්බ වෙයිද කියන එකක්වත් ඔබට නිශ්චිතවම කියන්න බෑ ඉපදින වෙලාවේ. හැබැයි ඉපදෙනකොටම අපිට නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් අපි භෞතික වශයෙන් අපේ ශරීරය දාලා යනවා කියන එක. නමුත් මම හිතන්නේ අපි හොඳටම දන්න දේ දැන් මේක තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ දැනුම සහ ආකල්ප පිළිබඳ. දැන් එහිදී අපිට තේරෙන්නේ මේ අපේ දැනුම නැතිකම නෙවෙයි කියලා අපි දන්නවා ඒක. හැබැයි අපි ආකල්පමය වශයෙන් මේක බාර ගන්න සූදානම් නැහැ. ඒ කියන්නේ මරණය කියන එක දැන් මම කියන්නේ ගොඩක් දේවල් එහෙම තමයි අපි දන්නවා දැන් වේගෙන් ගියොත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා දන්නවා. එහෙම නැත්නම් නොසලකෙලින රිය ධාවනය කරොත් ඒකේ අනතුරක් සිද්ධ වෙලා ජීවිත හානි වෙන්න පුළුවන් කියලා දන්නවා. එහෙම ඕනි තරම් උදාහරණ අපි දන්න දේවල් තියෙනවා. නමුත් අපි ඒක එහෙම කරනවා. හැබැයි අපි ඒක අර අනතුරක් වෙන්න බෑ. අනතුරක් වුණොත් අපි ඒක බාර ගන්න සූදානම් නැහැ. ඒ වගේ තමයි මරණය කියන එකත් අපි හොඳටම දැනගත්තත් ඒකට මුහුණ දෙන්න සූදානම් නෑ. ඇයි එහෙම වෙන්නේ? දැන් අපිට විභාගයක් තියෙනවා නම් අපි විභාගයට සූදානම් වුණේ නැත්නම් අපි විභාගයට බයයි. ඒ වගේ තමයි. ඒ කියන්නේ විභාගයට හොඳට අපි සූදානම් නම් විභාගය පිළිබඳව අපි දන්නවා අපි නීත වශයෙන්ම දන්නවාද ලබන මාස විභාගය එනවා කියලා. අපිට හොඳින් සූදානම් වෙලා ඉන්න. එහෙම වුණොත් අපිට ඒක එච්චර බයක් හිතෙන්න දෙයක් නෙවෙයි. ඒ වගේ තමයි. දැන් ජීවිතයට සූදානම් නැත්නම් මරණයට බයයි. කියන්නේ අපි ජීවත් වෙන හැටි දන්නේ නැත්නම් මරණයට බයයි. අපි ජීවිතය කියන එක හරියට අඳුරගත්තොත් ජීවිතය කියන එක දන්නවනම් අපි මරණය නෙවෙයි දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ ජීවිතය කියන එක හරියට අපි තේරුම් ගත්තොත් ඒ ජීවිතය කියන එක අපි හරියට ඒ ජීවිතය වින්දොත් එහෙම නැත්නම් ක්‍රියා කළොත්
අපි මරණයට බය වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි කවුරුත් මේ ජීවිතය කියන එක හරියට තේරුම් ගැනීමට ඒ පිළිබඳ හරි ක්‍රියාකාරීත්වයට උත්සාහ ගන්න නැහැ. අපි මේ වගේ දෙයක් ආවම මේක කොයි මොහොතේ කොරෝනා වලින් නෙවෙයි වෙන ඕනෙම විදිහකට මේ යන්න පුළුවන්. වෙන්න පුළුවන්. දැන් කොරෝනා නිසා ඩෙන්ගු කියන කමතක වෙනවා. දැන් අර්ථය අපිට මේ යනවා, දියවැඩිය මේ යනවා, අනතුරු වලින් මේ යනවා, පිළිකාව මේ යනවා. ඉතින් ගොඩක් ඕනෙම මොහොතක එක වෙන්න පුළුවන්. හැබැයි අපි අර ඒ පිළිබඳ අපේ අවබෝධයක් නැතිකම සහ ඒ පිළිබඳ සූදානමක් නැතිකම විශේෂයෙන්ම ජීවත් වීම සඳහා අප තුළ ඇති සූදානමක් නැතිකම හින්දා අපි මරණයට බය වෙනවා. මරණය කියන කාරණාවේදී මට හිතෙන්නේ තරංග අර ප්‍රේනා ජයසූරිය මහත්මයා සඳහන් කරා වගේ ඕනම කෙනෙක්ට බයක් ඇති වෙන්න පුළුවන්. යථාර්ථය ඒක තමයි. දැන් ප්‍රේනා ජයසූරිය මහත්මයා මෙහෙම කිව්වට ප්‍රායෝගිකව ඒක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ හැමෝටම තියෙන්නේ. ඉතින් ඒ නිසා මට හිතෙනවා ඔබට තියෙන ප්‍රශ්න අපිට දැම්ම ඉඳලම යොමු කරන්න අපේ දුරකථන අංක දෙක මතක් කරන්නම්. 0711 95 95 95 වයිබ දුරකථන අංකය සහ 0112 55 33 63 ඔබ වෙනුවෙන් විවෘතයි. ප්‍රේනා ජයසූරිය මහත්මයා එක්තරා තැනකදී කියනවා මේ ජීවත් වෙන්න අපි සූදානම් වෙන්න ඕන කියලා. හැබැයි අපි බොහොම ඉතින් අපි හැමතිස්සෙම අපි ජීවත් වෙන්න සූදානම් වෙන්නේ ප්‍රේනා ජයසූරිය අපි උදේට නැගිටිනවා අපි ඒකට මුහුණ දෙන්න සූදානම් වෙනවා අපි කන බොන දේවල් ගැන හොයනවා දරුවන්ගේ දේවල් ගැන හොයනවා ගෙදර දොර අපි මේ ජීවිතේට සූදානම් වෙලා අපි ජීවිත සට අපි මොකක්ද ඔබතුමන් කියන්නේ මේ සූදානම් වෙනවා කියන කාරණා. ඔව් ඇත්තටම ඔබ හැම දෙයක් ගැනම හොයනවා හැබැයි තමා ගැන හොයන්නේ නැහැ. ඉතින් ජීවිතේට සූදානම් වෙන ජීවිතේ ඉදිරියට ගෙනියන්න නම් ජීවිතයේ ක්‍රියාකාරීත්වය අපි ළඟ තියාගන්න නම් අපි ඒ හැම බාහිර දෙයකටම වඩා අපි ගැන හොයන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ ජීවිතයේ තියෙන ප්‍රධාන සූදානම තමයි අපි ගැන කොච්චර දුරට අඳුරනවද කොච්චර අපි ගැන හොයලා තියනවද කියන එක. ඒ කියන්නේ අපි ගැන හොයනවා කියලා කියන්නේ දැන් අර තරංග කිව්වා වගේ හරි දැන් මාව උදාහරණයකට ගමු. මම උදේ කාර්යාලයට එනවා ඒ වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ මමනේ මම ගැන හෙවීමක් සහ මමනේ ක්‍රියා කරන්නේ. ඔව් ඒක තමයි. දැන් ඒ ක්‍රියා කිරීමේදී අපි 94ක් වගේ අසිහියෙන් ඒ කියන්නේ සිහිය නැතුව අපි යම්කිසි කාලසටහනක් වැඩසටහනට අනුවනේ වැඩ කරන්නේ. අපි ප්‍රෝග්‍රෑම් වෙලා වගේ කියලා කියන්නේ. ඔව් අපි ප්‍රෝග්‍රෑම් එකක් වෙලා වගේ. ඉතින් එහිදී ඔබ මේ ඔබ ගැන සොයන එක හරියට කරොත් එහෙම ඒක දැන් මම ඉස්සෙල්ලා කිව්වා මරණය ගැන. හැබැයි මරණය නෙවෙයි වැඩේ තියෙන්නේ ජීවත් වීම. එතකොට ජීවත් වීමේදී දැන් අපි සමහරලාට කියනවා මේ දැන් මම මෑතකදී මේ එක්තරා මේ වැඩමුළුවක් තියෙන අවස්ථාවක කෙනෙකුට කිව්වා මේ ඔබ යම් ප්‍රශ්න වර්ගයක් මට කියනකොට මම කිව්වා මේ ඔබ භාවනා කරන්න පුරුදු වෙන්න. එතකොට ඒ තැනැත්තිය මට කිව්වා මේ තාම නම් බෑ මේ තමට වැඩ වගේක් තියෙන එක ඉවර කළා තමයි මම ඉවර කළා තමයි භාවනා කරන්න හිතන් ඉන්නේ කියලා. ඒ කියන්නේ තව වැඩ ටිකක් තියෙනවා. මේ රස්සාවේ වැඩ වගේක් තියෙනවා. ඉතින් මම කිව්වාට මේ ළමයින්ගේ වැඩ කරන්න සහ රස්සාවේ වැඩ කිරීමට පහසු වෙන තමයි මම කියන්නේ භාවනා කරන්න කියලා. මොකද මේක අපි දන්නේ නැති වුණාට මම ගිය සතියේත් මේ බව කිව්වා. දැන් විශේෂයෙන්ම විදේශවල යුරෝපයේ ස්විස්ලන්තය වගේ කරන ලද පරීක්ෂණවල තියෙනවා මේ භාවනා කිරීම මනස එක තැනකට ගැනීම තුළින් අපේ මොලේ ක්‍රියාකාරීත්වය කියන්නේ අපේ තීරණ ගැනීමේ හැකියාව ගොඩක් පුළුල් වෙනවා. නිර්මාණශීලීත්වය ගොඩක් පුළුල් වෙනවා. දැන් අද අපි දරුවෝ ගත්තොත් එහෙනම් පාසල් යන දරුවෝගේ ගත්තොත් එහෙම ඔවුන්ට විකල්ප සොයා ගැනීම, අවධානය යොමු කිරීම, එක මොහොතකට අවධානය යොමු කරගෙන සිටීම. එහෙම නැත්නම් නිර්මාණශීලීව මනස ක්‍රියා කිරීම, ඒ කියන්නේ නිර්මාණශීලීව හිතීම. එහෙම නැත්නම් විකල්ප, ඒ කියන්නේ යම් කිසි දෙයක් නැත්නම් තව විකල්පයකට හිත යොමු කිරීම වගේ දේවල් අතිශයින් දුෂ්කර වෙලා තියෙනවා. ඒකට හේතුව ඔවුන්ගේ දෙමාපියන් එහෙම නැත්නම් වැඩිහිටියන් කිසි කෙනෙක් මේ තමා ගැන සෙවීම ගැන මනස ගැන හෙවීම සම්බන්ධයෙන් ඔවුන්ට උගන්වලා නැහැ. ඒක ඒ දරුවන්ට වරද්දක් කියන්න බෑ. ඔවුන් උගන්වන්න කසුන කිව්ව එකම තමයි. කසුන කිව්වේ උදේ නැගිටිනවා, දත් මදිනවා, මොන සොද්දනවා, ඊට පස්සේ ඉස්කෝලේට යනවා, ටියුෂන් යනවා. ඒක තමයි උගන්වන්නේ. ඒ ටික හරියට කරන්න උගන්වනවා. ඔව්. ඒතකොට ඒක නැවතත් අර ප්‍රෝග්‍රෑම් එකකට සරහනක්. හැබැයි ඔවුන් දන්නේ ඔවුන්
මොකද්ද වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔවුන්ගේ මනසට මොකද්ද වෙන්නේ. දැන් මේකෙදී අපි මරණය ගැන කිව්වොත් ඒ මරණය ගැන බය වෙනවනම් දැන් මරණයේදී නැති වෙන්නේ අපේ භෞතික ශරීරයනේ. ඉතින් මරණය ගැන බය වෙන කෙනා ඉස්සල්ලාම බලන්න ඕනේ අපිත් එක්ක හැමදාම පවතින මේ මනසනේ. ඒ නිසා එහෙනම් මනස සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබා ගත යුතුයි. මොකද මේ මනස කියන එක මරුණා කියලා නැති වෙන්නේ නැහනේ. මනස කියන එක සම්පූර්ණයෙන්ම මනස මැරෙන්නේ නැහනේ. කෙටියෙන් කිව්වොත් එහෙම. ඒ නිසා ඒ පිළිබඳ දැන් අපි බය වුණා කියලා එක කොරෝනා වෙල් දෙන එක හරි මොකක් හරි නවතින්නේ නැහැ. හැබැයි අපි මනස සකස් කරගත්ත සමහරට ඒක නවත්ත ගන්නත් අපිට පුළුවන්. අපේ එනර්ජි අපි සකස් කරගත්තොත් අනිත් පැත්තෙන් එහෙම අනතුරක් වුණත් මේ මනස තියෙන අවබෝධය මනස තියෙන දියුණුව අපිත් එක්ක නිතරම ගමන් කරනවා. ඔබතුමන් කිව්වා මේ අපි දැන් මරණය ගැන නැත්තම් අපි ඒකට සූදානම් වෙන්න අපේ ජීවිතේ සූදානම් වීම ඉතාමත් වැදගත් කියලා. එතකොට ඔබතුමන් කියනවා මේ භාවනාව කියන කාරණේදී. එතකොට මේ මරණයට මූණ දෙන්න නැත්නම් මරණය බාර ගන්න විතරද අපිට මේ භාවනාව කියන එක වැදගත් වෙන්නේ? නෑ පැහැදිලිවම ඔබේ සියලුම කටයුතු සාර්ථක කර ගැනීමට මේ භාවනාව කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මම කලිනුත් කිව්වා තීරණ ගැනීමට ඉක්මන් අපි වාහනයක් පදවාගෙන යනවා. වාහනේ පදවාගෙන යනකොට අපි දකිනවා යම් කෙනෙක් පාර පනිනවා කියමු. නැත්නම් අපි දකිනවා පාරේ දැන් පාර දෙකට බෙදෙනවා. මැදින් අගලක් තියෙනවා. ඒක මොකක් කරේ. ඒකෝන අපිට තායික්මනින් තීරණයක් ගන්න ඕනේ. නේ? දැන් ඒතර ඒ තීරණයට අපිට තීරණ ඉක්මනින් ගැනීමට ගොඩක්ම බලපානවා මේ මනසේ තියෙන ඒ කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වය මොලේ තියෙන අපේ සංවේදතාවය මොලේ කොච්චර ඉක්මනට ඒක තීරණයකට යන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ සඳහා මේ භාවනාව කියන එක ඉතාමත් වැදගත් බව පරිශ්‍රණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඒත් එක්කම සමහරලාට අපිට අපි හිතමු අපි දැන් අපි දරුවෙක්ගේ වැරද්දක් දකිනවා. අපි ඒතර තීරණයක් ගන්න. අපි මොකද්ද කරන්නේ? නේ? එහෙදී දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? දරුවා වැරද්ද දැක්කම දෙමාපියන්ට තමයි වැඩිපුර එහෙම නැත්නම් ගුරුවරයාට තමයි වැඩිපුර ඒකෙන් තරහ යන්නේ. ඒ කියන්නේ මනස අවුල් කරගන්නේ. ඒ ඇයි ඔවුන්ගේ මනස දියුණු වෙලා නැති හින්දා. දැන් එහෙදී ගන්න තීරණ හැමතිස්සෙම වරදින්න පුළුවන්. සමහර පස්සේ පසුතැවෙන තීරණ ගන්න පුළුවන්. ඉතින් අර වගේ අපි මනස අපි හොඳට අවබෝධ කරගෙන දියුණු කරගෙන තිබ්බනම් අපිට ඉතාමත් හොඳ තීරණයකට එන්න පුළුවන් ෂණයකින්. ඉතින් මේක දිනපතා ඔබ කරන රැකියාවෙත් ඕනම රැකියාවේ සාමාන්‍ය ජීවිතයේදී ඔබට ලෙඩක් වෙච්ච වෙලාවක වෙන්න පුළුවන්. දැන් ලෙඩක් වුණොත් එහෙම ලෙඩේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඒකට බය වෙන එක. ඒතර බයවීම තුළින් නරක තවදුරටත් තවත් වැඩි වෙනවා වර්ධනය වෙනවා. ඉතින් අපි මනස හොඳට පුරුදු කරලා තිබ්බනම් අපිට ඒට ඉතාමත් සැහැල්ලුවෙන් මුණ දෙන්න පුළුවන්. ඒ මුණ දීම තුළින් සමහරට මානසික තියෙන ශක්තිය තුළින් ඒ රෝගේ සුවපත් වෙන්නත් පුළුවන්. ඉතින් මේක මේ මරණය ගැනම හිතන එකක් නෙවෙයි, මේක ජීවිතය පිළිබඳ හිතන එකක්. ඉතින් ජීවිතේ ඔබ ගන්න ඕනෑම තීරණයකදී ඔබගේ ජයග්‍රහණය වගේ පරාජයදීත් ඔබගේ පසුබැසීමකදී ඔබට එන බාධාවල්දී දැන් ඇයි මේ මානසික පීඩන මානසික ආතතිය ඇති වෙන්නේ? ඒක ශාරීරික පීඩනය කියලා අපි කියන්නේ නැහැ. ඒක මානසික පීඩනය කියනවා. ශාරීරික ආතතිය කියන්නේ නැහැ නේ. මානසික ආතතිය. ඒතර මානසික ආතතිය කියන්නේ මනස මුල් වෙනවා කියලා පැහැදිලිනේ. ඒතර මේ මනස මුල් වෙනවා නම් ඒ මනස පිළිබඳ අපි සැලකිලිමත් වීම තුළින් අපිට ඒ සඳහා ලොකු ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය ජීවිතයේදී ඔබේ දිනදා කටයුතු කිරීමේදී ඔබට පමණක් නෙවෙයි ඔබට අයින් ඔබේ දරුවන් වෙන්න පුළුවන්, ඔබේ නෑදෑයන් වෙන්න පුළුවන්, ඔබේ සහෝදරයන් වෙන්න පුළුවන්, මව්පියන් වෙන්න පුළුවන්. මේ හැමෝටම එකසේ වැදගත් ලෙස බලපන්නම ඔබේ මනසේ තියෙන ශක්තිය. අර ප්‍රේනා ජයසූරිය මහත්මයා කිව්වා වගේ තරංග ජීවිතේ කියවන්නයි අපි උත්සාහ කරන්න ඕනේ එහෙනම් නේද? ඉතින් මනස එක්තන් කර ගැනීමේ ප්‍රශ්නේ අපි හැම කෙනෙක්ටම තියෙන්නේ. අර ප්‍රේනාත් මහත්මයා කිව්වා වගේ මානසික ආතතිය මේ හැම කෙනෙක්ටම තියෙන දෙයක්. අද කුඩා දරුවෙක්ට පවා ඇහුවොත් එහෙම මානසික ආතතියෙන් පෙළෙනවා කියලා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ඉතින් මනස එක්තන් කරගන්නේ කොහොමද කියන කාරණාවේදී අද අන්ලිමිටඩ් සතුට ඔබට බෙහෙවින්ම
වැදගත් වේවි. ඒ නිසා දිගටම ඔබ අහගෙන ඉන්න. රාත්‍රී 9 වනතුරු අපි ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව මෙය කොහොමද ඇත්තටම කරන්නේ? මෙය ප්‍රායෝගිකව සිද්ධ කරන්නේ කොහොමද කියලා ප්‍රේරණා ජයසූරිය මහත්මයාගෙන් අහන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබ දැන් මොනවා හරි වැඩක ඉන්නවා නම් තරංග චුට්ටක් ඒ වැඩේ නවත්තලා මේ මනස එක්තැන් කරගන්න උත්සාහ කරන්න ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව අපි ඒට ආරාධනා කරන ගමන් පුංචි ගීතයක් රස විඳින්න සූදානම්. ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ අපූර්ව ගීතයක් රෑ තාරකාව චුට්ටක් බලලෙමුද තරංග? කැමතිද? කැමති. බලාපොරොත්තුවක් නේද තරංග? ඔව් අර පොඩි හිත සනසන ගීතයක් ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ අපි හැමෝම කැමති ගීතයක් ඒක. ඉතින් අපි අද කතා කරන්නේ කොහොමද අපේ මේ ව්‍යාකූල වුණු හිත එහෙම නැත්නම් මානසික ආතතියෙන් පෙළෙන හිත එක්තැන් කරගන්නේ කියලා. අපි භාවනාව ගැන විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබත් කැමති ඇති ඔබේ හිත සංසුන් කරගන්න, ඔබේ හිත සැහැල්ලු කරගන්න. අපි කියන්නේ අපි වැඩවල ඉන්නේ, අපි කාර්යබහුල වෙලා ඉන්නේ. හැබැයි ප්‍රේරණා ජයසූරිය මහත්මයා නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි ඇත්තටම අපි කාර්යබහුල නැහැ. ඒ තමයි ජීවිතය කියලා. ඉතින් මේ හැමදේම අද දවසේදී ඔබට හඳුනා ගන්න පුළුවන් වේවි. ඒ නිසා දිගටම අහගෙන ඉන්න. ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව අපි සූදානම් ඔබට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් එක්කම එය සමීප කරන්න. සහ අපි කවුරුත් කැමතිනේ කසුනේ ප්‍රශ්නයක් ආපුවාම ඉක්මනින් හරි තීරණය ගන්න. ප්‍රේරණා ජයසූරිය මහත්මයා මේ කියලා දෙන්න හදන්නේ. අද ඒක මම හිතන්නේ අපි දැන් ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ මේ භාවනාව ගැන ප්‍රේරණා ජයසූරිය මහත්මයා කතා කරන්න සූදානම් වෙන සහ ප්‍රායෝගිකව අපි කියන්න සූදානම් වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මම භාවනා කළා නෑනේ, මම කවදාකවත් කළා නෑ, මම කොහොමද මේකට ඒක සම්බන්ධ වෙන්නේ? භාවනාව කිව්වහම සමහරවිට සමාජයේ තියෙන එක මේක සෑහෙන ලොකු මාතෘකාවක් වගේ තමයි අපිට පේන්නේ. ඇත්තටම අපි කොහොමද මේක ඉස්සෙල්ලාම පටන් ගන්න? අපිට පළවෙනි අඩිය කොහොමද අපි හරියටම තියන්න ඕනේ භාවනාව කියන කාරණේට? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඒක. ඉස්සෙල්ලාම අපි අපේ මනස තේරුම් ගැනීම වැදගත්. මේ මනස මං ගිය සතියේත් කිව්වා මේකට මංකි මයින්ඩ් කියලා. ඒ කියන්නේ වඳුරෙක්ගේ මනසක් වගේ. ඒ වඳුරගේ සිරිත තමයි දැක්ක දේ අත ගන්නවා, දැක්ක දේ අවුස්සනවා, විමසලා බලනවා. ඒ වගේ අපේ මනසත් එහෙමයි. කියන්නේ අපේ මනසත් දැන් කවුරු හරි ඕපදූපයක් කියනවා අපි ඉක්මනින් ඒකට අහන්න කැමතියි. කවුරු හරි කාට හරි දොස් කියනවා අපි ඉක්මනින් ඒකන අහලා තීරණයක් ගන්න කැමතියි. අපි මොකක් හරි දැක්කොත් එහෙම දැන් අපි දැක්කොත් සාප්පුවක
මොන හරි දෙයක් දාලා තියෙනවා අපි ඉක්මනින් ඒ දේ බලන්න කැමති. නේ? ලස්සන රූපයක් දැක්කොත් ඒක කොහොමින් බලන්න කැමති. ඒ වගේ මේක අර නිතර කොහෙට හරි ඇදිලා යන නිකන් අර නිතර පැන යන දෙයක් තමයි මනස කියන්නේ. එක තැනක නැහැ කොහොමද? එක තැනක නැහැ. ඉතින් මේකෙදි අපි ඉස්සලම කරන්න ඕනේ මේක පාලනය කරන්න බෑ. දැන් සමහර වැරදි මතයක ඉන්න මේක අපි පාලනය කරන්න යනවා. කියන්නේ පාලනය කරන්න බෑ ඔබට. පාලනය කරන්න ගියොත් ඒ කොහොමඩත්ම එයට දැන් අපි ඒක හරියට හෘද වස්තු පාලනය කරනවා, අපේ වකෝඩු පාලනය කරනවා, අක්මා පාලනය කරනවා වගේ වැඩක් පාලනය කරන්න බෑ. නමුත් අපිට බලන්න පුළුවන් මේ වඳුරා එහෙවත් මේ මංකි මොකද කරන්නේ කියලා. ඒක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒක. ඒ කියන්නේ අපේ අවබෝධය ලබාගත යුත්තේ අපේ මනස ක්‍රියා කරන ආකාරය ගැන. මොකද්ද කරන්න කියලා. මේ වඳුරා මොකද්ද කරන්නේ ඊළඟට? මොකද්ද වෙන්නේ? මේ මනසෙන් අපි මොකද්ද දැන් ඔන්න මම දැක්ක දෙයක්. මට ඒ ගැන ආසාවක් ආවා. මම ඉක්මනින් හිතනවා දැන් මට ආසාවක් ආව බව මම අවබෝධ කරගන්නවා. දැන් ඊළඟට මට තරහක් ආවා. මට තරහක් ආව බව අවබෝධ කරගන්නවා. හැබැයි එතනින් එහාට ගිහලා පිට බලනකොට ඇයි තරහක් ආවේ? දැන් දරුවෙක් යම්සි දෙයක් කරනවා. මට තරහක් ආවා. මට තරහක් ආවේ දැන් වෙන කෙනෙක් ඒක කරනවා දැක්කොත් මට තරහ යයිද? නමුත් දැන් මගේ දරුවා ඒක කරන නිසා මට තරහ නැහැ. ඒකට අවබෝධයක් එනවා මේ තරහ මට ආවේ මා තුළ තියෙන බැඳීම නිසා. කියන්නේ මගේ කියන හැඟීම නිසා මේක ආවේ. ඒතර මගේ කියන හැඟීම තුළ තමයි තරහ තියෙන්නේ. එහිදී තරහ ඇතිවන්නේ දරුවා නිසා නෙවෙයි. බැඳීම මම නිසා. මගේ ඇති බැඳීම නිසා කියලා මම අවබෝධයක් ඇති කරගන්න ඕනේ. දැන් මා ලස්සන අපි හිතමු තරුණයෙක්ව දකිනවා. එතකොට දැන් මෙයා මට අයිති කරගන්න ඕනේ. ඒතකොට දැන් ඉස්සලාම ඉනවා මෙයා ලස්සනයි. දැන් මම අවබෝධ කරගන්නවා මට එහෙම හැඟීමක් ආවා. මා තුළ ආශාවක් ඇති වෙනවා. ඒත් එක්කම මට මෙයාව අයිති කරගන්න ඕනේ. ඒතකොට තරුණිය කියන්නේ කවුද කියන එක අපි දන්නේ නැහැනේ. තරුණිය කවුද කියන එක නෙවෙයි වැදගත්. මට අයිති කරගන්න ඕනේ කියන එක තමයි මට එන්නේ. ඒ කියන්නේ එතන එන්නෙත් මම කියන එක. කියන්නේ මට තමයි මෙයා අයිති වෙන්න ඕනේ කියන හැඟීම. ඒතර මේ පිළිබඳ අවබෝධයක් ලබනකොට අපිට තේරෙනවා මේ මම කියන එක තුල තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ ඇති වෙන්නේ. වෙන කෙනෙක් මත නෙවෙයි. දැන් අපි හිතනවා දැන් අපිට අපේ දෙයක් හොරෙක් ගන්නවා. දැන් අපිට හොරාගෙන තරහක් එනවා. ඒත් එක්කම හොරාගෙන වෛරයක් එනවා. ඊට පස්සේ අනේ මට මේක නැති වුණානේ. ඒතර මේ හොරා හින්දා නෙවෙයි හොරාගෙන තරහ වෛරය එන්නේ. මගේ දැන් හොරා කසුනක දෙයක් ගත්තා නම් මට එච්චර තරහ එන්නේ නැහනේ. හොරා තරංගක දෙයක් ගත්තා නම් මට එච්චර තරහක් එන්නේ නැහැ. මගේ දෙයක් ගත්තා කියලා මට තරහ එනවා නම් ඒක මම නිසා තමයි ඒක ඇති වෙලා තියෙන්නේ. මේක ඇති වෙලා තියෙන්නේ. දැන් මේ දේ අපි ඉස්සල්ලාම විමසීමෙන් බලන්න ගත්තම දැන් අපි හිතමු දැන් කසුන ඉස්සලා කිව්වා මොනවද කරන්නේ? උදේ නැගිටිනවා, මූණ සෝදනවා, දත් මදිනවා, ඇඳුම් අඳිනවා. දැන් ඇයි මේ දේ කරන්නේ? දැන් මම දත් මදිනකොට ඇයි දත් මදින්නේ? ඇයි මූණ සෝදන්නේ? ඒතර මම සම්බන්ධයෙන් තියෙන හැඟීමක් ඒක කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ අපි දැන් මූණ සෝදනවා. මේ මූණ සෝදනකොට මූණ සෝදන්නේ අපි තුල ප්‍රසන්නතාවයක් ඇති කරන්න වෙන කෙනෙක්ගේ. නේ? ඒතර වෙන කෙනෙක්ගේ ප්‍රසන්නතාවයක් ඇති කරන්න මම කරන්නේ නැත්තම් මා ගැන පහත් හැඟීමක්. ඒ කියන්නේ මේ මා ගැන නරක හැඟීමක් ඇති කරගන්නේ. ඒතර මා ගැන තියෙන අනුකම්පාවට තමයි. ඒ කියන්නේ මම කියන එක මත තමයි මේ දේ ඇති වෙලා තියෙන්නේ. ආපහු වෙන්නේ තමාට. ඒකින් කියන්නේ තමා කෙරෙහි දැන් ඒකද වෙන්නේ මේ තමා කෙරේ බලන්න එපා කියන්නේ තමාව බලන්න ඕනේ. හැබැයි තමාගේ සිතුවිලි දිහා බලන්න ඕනේ. ඒතර මේකෙදි තමා කෙරේ තරහක් එන්න පුළුවන් සමහරලාට. කියන්නේ මට දෙයක් බැරි වෙනවා. මොන දැන් කවුරු හරි නිල්දාරියෙක් උසස් නිල්දාරියෙක් වැඩක් දෙනවා. මට ඒක කරන්න බැරි වෙනවා. මගේ හැකියාවක් නැති. එතකොට මං කෙරෙහි මට තරහක් එනවා. නේ මට මේක කරන්න බැරි වුණානේ දැන් මට මොකක් වෙයිද? මං වගේ මෝඩෙක් හරි මොකක් හරි කියලා මට මං ගැන තරහක් එනවා. ඒතර තරහ පිළිබඳ අවබෝධයක් ඇති කරනවා වෙන්න ඕනේ. ඇයි තරහ ඉන්නේ මට? මං ගැන ආත්මානුකම්පාවක් මට ඇති වෙනවා. ඒක මගේ රැකියාව නැති වේද? එහෙම නැත්නම් මට මේකෙන් පාඩුවක් සිද්ධ වෙයිද? ඒතර ඒකේ නිල්දාරියා ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මං ගැන තමයි මට හැඟීමක් ඇති වෙන්නේ. ඔය මං ගැන තියෙන අවබෝධය ඇති කරගන්න පුළුවන් වේද ප්‍රේනා ජයසූරිය මහත්මයා? දැන් ඔය ඔබ කියන භාවනා ක්‍රමවලදී
ඔව් ඒක තමයි ඇත්තටම හැම ඒ භාවනා දෙකින්ම කරන්නේ පළවෙනි කාරණේ තමයි තමාගේ මනස ගැන අවබෝධයක් ඇති කර ගැනීම. දෙවෙනි කාරණේ කරන්න පුළුවන් තමාගේ ශක්තිය. දැන් මේ මනස පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමත් එක්කම අපි කරන්න ඕනේ අනිත් දේ තමයි දැන් අපිට කියා ඇති කලින් අර අපි තුල තියෙනවා මේ භෞතික ශරීරයට පස්සේ එනර්ජි කියන එක. ශක්තියක්. ඊට පස්සේ තමයි මානසික ශරීරය තියෙන්නේ කියලා. ඒතර මේ එනර්ජි එක මේ ශක්තිය වැඩි කරගත්තොත් අපිට ඒ තුලින් මනස සහ ශරීරය ශක්තිමත් කර ගැනීමට ලේසියි. ඒතර අවබෝධයක් ලබා ගැනීමට ලේසියි අපි එනර්ජි. ඒ කියන්නේ අපේ තියෙන මේ ශක්තිය මේ අපේ තියෙන ඕරා එක වැඩි කර රැස්වලල්ල ශක්තිමත් කර ගැනීම තුළින් අපේ මනසේ ව්‍යාකූලත්වය අඩු කරගන්නත් පුළුවන් අපිට. ශරීරයේ තියෙන ආබාධ අඩු කරගන්නත් පුළුවන්. මේකේ තියෙන අපේ හැම ශරීරයේ තියෙන චක්‍ර. එක් අපිට මේ අපේ මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙන එක තැන් තියෙනවා. අපේ උදාහරණයක් අපි තෙවණි ඇස කියලා කියනවා නල්ලට මැද. ඒක චක්‍රයක්. ඒ තුළින් අපිට ශක්තිය එහෙම නැත්නම් එනර්ජි ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම නාසය ළඟ, ඒත් එක්කම බෙල්ල, පපුව, ඒ වගේ අපේ තියෙන පපුව යට කොටස, නාභිය පෙදෙසේ වගේ තියෙන අපිට මේ චක්‍ර. එතකොට මේ චක්‍ර තුලින් අපි ඉස්සල්ලාම මම හිතන අද අපි කතා කරන්න හදන්නේ මේ චක්‍ර තුලින් අපිට කොහොමද මේ එනර්ජි එහෙම නැත්නම් ශක්තිය ලබා ගන්නෙ. දැන් මේක එක ක්‍රමයක්. මොකද ඒ තුළින් අපේ වටේ තියෙන අපේ ඕරා එක එහෙම නැත්නම් අපේ රැස්සලල් අපි ශක්තිමත් කරගත්තම අපිට අර වගේ අවබෝධයක් ලබා ගැනීම සහ අපේ ශක්තිය වැඩි කර ගැනීම ලේසි වෙනවා. මොකද සමහරවිට කෙනෙකුට කියන්න පුළුවන් මේ මම හිතනවා මේක කරගන්න බෑ. මම අවබෝධයක් ලබා ගන්න හදනවා මගේ මනස ගැන මම ඔන්න බලන් ඉන්නවා. ටික වෙලාවකින් අර වඳුර පැනලා යනවා. ඒ කියන්නේ වෙන කොහේ හරි වෙන තැනකට ගිහිල්ලා යනවා. ඒතර මට මේකට කරන්න බෑ දුර්වලයි මම. දැන් ඒ සඳහා තමයි අපි අර චක්‍ර මේ වැඩි දියුණු කිරීම ඒවත් ශක්තිමත් කර ගැනීමේ ක්‍රම කරන්නේ. ඒතර ඒකට තමයි අවශ්‍ය වෙන්නේ අර ඕරා එක දියුණු කර ගැනීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අවශ්‍ය වෙන්නේ ඒ සඳහා. හොඳයි අපි ප්‍රවෘත්ති විරාමය ලබා ගන්නයි සූදානම් වෙන්නේ. ඔබට ආරාධනා කරනවා භාවනාවේ ශක්තිය එහෙම නැත්නම් අර ප්‍රියනා ජයසූරිය මහත්මයා කිව්වා වගේ ඔබේ ඕරා එක ඔබේ රැස්වලල්ලේ ශක්තිය ගොඩනගා ගන්න මුල් පියවර තබන්න අපි අද සූදානම් අන්ලිමිටඩ් සතුටෙන් ප්‍රායෝගිකවම. ඒ නිසා ඔබට ආරාධනා කරනවා රැඳී ඉන්න කියලා නැවතත් අපි ප්‍රවෘත්ති විරාමය රැගෙන නැවතත් මුණ ගැහෙමු. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන Unlimited Sapna. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන Unlimited Sapna. අපි බ්‍රහස්පතින්දා සතුට වැඩසටහනේ ඉතාමත්ම තීරණාත්මක පැයට උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි පළවෙනි අඩහෝරාව තුලත් දිගින් දිගටම ඔබට කිව්වා ඔබේ මනස එක්තැන් කරගන්න, සිත සංසුන් කරගන්න අපි ඔබට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් අද දවසේදී ඔබට කියනවා ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ ඔබට ඒකට සූදානම් වෙන්න කියලා. විශේෂයෙන්ම ප්‍රියනා ජයසූරිය මහත්මයා මම මේ ක්‍රියාකාරකමට යන්න කලින් අපි හිතමුකෝ කවදාකවත් මේ ගැන හිතලවත් නැති කෙනෙක්, භාවනාව ගැන හිතලවත් භාවනාවක් කරලවත් නැති කෙනෙක් අද තමයි මේක ඉස්සෙල්ලාම පටන් ගන්නෙ. ඔහු ඇය කොහොමද මේකට මුලින්ම සූදානම් වෙන්න ඕනේ? අපි පටන් ගන්න කොහොමද කරන්න ඕනේ? ඔව් ඇත්තටම අද අපි විනාඩි 7ක වගේ මම හිතන්නේ අපි එකට කියනවා ගයිඩඩ් මෙඩිටේෂන් කියලා. කියන්නේ අපි ඔන්න රැගෙන යනවා තැනකට. මේකෙදී මේ ඔබට කරන්න තියෙන්නේ මේ ඉස්සලම පහසු තැනක වාඩි වෙලා මේ සපත්තු එහෙම නැතුව ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේකෙදී අනිත් එක මේ අපේ මනස අපි කොහොමද හදාගන්නේ? මේ අපි ගොඩාක් මේ දේවලින් පුරවගෙන ඉන්නේ මනස. ඒ කියන්නේ අපි දැන් මේක හොඳ මේක නරක මෙහෙම කියලා දැන් මේක තමයි අපි මේක අපිට නරකට වෙච්ච දෙයක්. මේක හොඳට වෙච්ච දෙයක් කියලා නිකන් ගොඩාක් අපි හිතවල දේවල් පුරවන් ඉන්නවා. දැන් කවුරු හරි දෙයක් කිව්වොත් ඔබට ඔබ ඒක බාර ගන්නවා. නේ?
දැන් කියන තරංග මෝඩයි ගෝ තරංග එක බාරගෙන ගෙදර අරන් ගිහිල්ලා ඒක ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒ වගේ අපි මේ මෙතනින් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. දැන් අපි හිතනවා දැන් තරංගගෙන කසනකුට ඇහුනොත් එහෙම ඇහුවොත් දැන් ඔබ බෑස් දෙකක් තියෙනවා. ඔබ දකින්න දේවල් තියෙනවා. ඒවා ගොඩක් සුන්දරයිද? නෑ. හැබැයි ගොඩ දෙනෙක් කියනවා නේද මේ අපි කන්දක් දැක්කොත් දියැලක් දැක්කොත් නේ ඒක හරි සුන්දර දර්ශනයක්. එහෙම නැත්නම් මුහුද අපි ගුවන් යානයක යනකොට පහළ දකින්න එක වැවක් ළඟ දැක්කොත් ඒවා සුන්දර දර්ශන. ඉතින් මේක නැති වුණොත් මට කොහොමද හිතන්නේ කියන්නේ මේවා දකින්න නැති ඇස් මොකටද හරි අපි හිතනවා. එහෙම නැත්නම් ඇස් දෙක නැතිවීම අභාග්‍යයක් කියලා අපි හිතනවා. හැබැයි ඔබේ ජීවිතේ වඩාත්ම සුන්දර එහෙම නැත්නම් වඩාත්ම ප්‍රීතිපත්ම අවස්ථාව ඇති වෙන්නේ මේ භාවනාවේ. ඒ ඔබ දකින දියැලි, ඔබ දකින වැව්, ඔබ දකින ගුවන්යාන, ඔබ දකින දර්ශනයේ මේ සෑම දෙයකටම වඩා ඔබ දකින දේ ගොඩක් මනරම්, ගොඩක් ප්‍රීතිමත්. ඒ ඔබව ගොඩක් ඉහළ තැනකට ඔසවන් යන දෙයක්. හැබැයි ඒක අපි කරන්නේ ඇස් පියාගෙන. දැන් ඔබ හිතනවා නම් මේ ඇස් දෙකෙන් තමයි ලස්සනම දේ දකින්නේ කියලා. ඒ භාවනාව ඇස් පියාගන්න. එහෙනම් ඇස් අරගෙන අපිට භාවනා කරන්න පුළුවන්. ඒ නිසා දැන් මම මේ කියන්නේ අපි අර පිටින් දකින දේ සම්පූර්ණ සත්‍ය. අපි අර පුරුදු වෙලා ඉන්න දේ සම්පූර්ණ සත්‍ය නෙවෙයි. අපි තේරුම් ගන්න දේ සම්පූර්ණ සත්‍ය නෙවෙයි. ඔබ නිකන් හිතන්න ඔබ භාවනා කරන්නේ කැමතිසක ඇස් පියාගන්න. එතකොට ඔබ ජීවිතේ වඩාත්ම තීරණාත්මක වෙන නැත්නම් ජීවිතේ ඉදිරියට ඔබේ මනස ඉදිරියට ගෙන යන තාම සුන්දර අවස්ථාව බැස් පියාගෙන ඉන්න. ඒ වගේම තමයි අපි කියනවා මේ අර උදාහරණයක් කිව්වොත් එහෙම මේ සමාජයේ කියන විදිහට වැඩ කරන අය හොඳ අය. එහෙම නැත්නම් අපි සමාජයත් එක්ක ප්‍රතිවිරෝධතා ගොඩනගන්න නැති හොඳ අය කියලා කිව්වොත් එහෙම නෑ ඔබට කවදාවත් සමාජයත් එක්ක ඒ කියන්නේ ෆලෝ කෙනෙක් වෙලා ඒ කියන්නේ කරන දේම කරලා ඔබට කවදාවත් විමුක්තිය ලබා ගන්න හම්බ වෙන්නේ. මොකද ඊට වඩා ගොඩක් වෙනස් දෙයක් ඔබට දකින්න පුළුවන් වෙයි. හොඳයි. ප්‍රේනා ජයසූරිය මහත්මයා දැන් හැමෝම බලාගෙන ඇති අපි කියව ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරු අපි ප්‍රායෝගිකව මේක කොහොමද සිද්ධ කරන්න කියලා කියමු කියලා. ඔබට ඇති යමක් කියන්න. ඔව් ඇත්තටම දැන් මේකෙදි වැදගත් වෙන්නේ මේක පටන් ගන්න කලින් ඔබ ස්පියාගෙන යම් තැනක එක විදිහකට ඉන්නවා. දැන් ඔබ උදාහරණයක් වාහනයක් වගේ ලෝනවා නම් මේක කරන්න යන්න එපා. එහෙමනම් පාරේ ඉන්න නවත්තගෙන තමයි කරන්න ඕනේ. වෙන ගෙදරක වගේ ඉන්නවා නම් මේ කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් කියන්තර මේ අතරමඟදී මොනම හේතුවක් ඉඳවත් ඇස් අරින්න එපා. ඒ කියන්නේ විනාඩි මං කව 7ක් විතර මේ දේ තියෙන්නේ. ඒ විනාඩි 7 ඇතුළත ඔබ මුලදී ඔබට කියනකම් ඇස් පියාගන්න එපා. නමුත් ඔබ ඇස් පියාගත්තට පස්සේ නැවත ඇස් අරින්න කියනකම් ඔබ ඇස් අරින්න නැතුව මේ යන ගමන ඔබ යම් තැනකට එක්ක යනවා. ඒ ගමන විඳින්න, ඒ මොහොත විඳින්න. මොහොත කරන කියන අපි දෙන අපි එකට කියනවා දැනුම් දීම්. එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් කියලා කියනවා. අපි ඒක මාර්ග උපදේශන වගේ දේවල්. ඔව් ඒ දේ පිළිපදින්න විනාඩි 7කින් මේ දේ ඉවර වෙනවා. හැබැයි ඔබට ලොකු සැහැල්ලුවක් දැනේ මේක කරන්නේ ඔබේ චක්‍ර අවදි කිරීම. ඔබ තුළ ඇති චක්‍ර අවදි කිරීම. මේ චක්‍ර අවදි කිරීම තුළින් ඔබට ලොකු ශාරීරික මෙන්ම මානසික සහනයක් ලබා ගන්න පුළුවන්. ඔබේ ඕරා එකනවත් ඒවත් ඔබේ රැස්වලල්ල තව ශක්තිමත් කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ එහෙනම් අපි ඒක වැඩේ පටන් ගමු. හොඳයි. ඔබ දැන් ඇස් පියාගන්න. ආසනයේ වාඩි වී සිටින ඔබගේ ශරීරයේ සැහැල්ලුයි. ඔබ අවට පරිසරයේ සිසිල් සුළං රැල්ලක් හමා යනවා. ඒ ඔබේ ගතේ දැවටෙනවා. දැන් ඔබ සැහැල්ලුයි. ඔබේ මනස සැහැල්ලුයි. ඔබේ ශරීරයේ සැහැල්ලුයි. දැන් ඔබ ගැඹුරින් හුස්ම ගන්නවා. හුස්ම උඩට ගන්නවා, පහළට දමනවා. උඩට ගන්නවා, පහළට දමනවා. ඔබේ නාස්පුඩු වලට සුළං රැල්ල දැනෙනවා. ඔබ හිමින් හුස්ම උඩට ගන්නවා, නැවත හිමින් පහළට දමනවා. ඔබේ ශරීරය තව තවත් සැහැල්ලු වෙනවා.
ඔබේ ශරීරය දැන් ගොඩක් සැහැල්ලුයි. ඔබ කෙමෙන් ඔබ ඉන්නා තැනින් අහස උඩට පාවෙනවා. ඔබ දැන් පාවෙලා යනවා. දැන් ඔබ ඉන්නේ තුරු අදුල් වලටත් වඩා ඉහළින්. ඔබට ඈත පේනවා. ඔබට වලාකුළු පේනවා. කුරුල්ලන් පියාඹන පේනවා. ඔබේ ශරීරයේ ඉතාමත් සැහැල්ලුයි. ඔබ හිමින් හුස්ම ගන්නවා. අවට නිශ්ශබ්දයි. ඔබ සෙමින් හුස්ම ගන්නවා. දැන් ඔබේ අවධානය ඔබේ බඩ පෙදෙස වෙත යනවා. බඩ උස් පහත් වෙනවා අපට දැනෙනවා. එය උස් වෙනවා පහත් වෙනවා. උස් වෙනවා පහත් වෙනවා. ඔබට හොඳින් දැනෙනවා. ඔබේ බඩ පෙදෙස ඉහළින් තැඹිලි පැහැති රැස් වලල්ලක් ඔබට පේනවා. එය ඉතා දීප්තිමත්. දීප්තිමත් තැඹිලි පැහැති රැස් වලල්ලක්. දැන් ඔබේ බඩ පිම්බෙන විට මේ තැඹිලි පැහැති රැස් වලල්ල ඔබේ ශරීරය තුළට ඇතුල් වෙනවා. ඒ සෙමින් ශරීරය තුළට ඇතුල් වී ශරීරය පුරා පැතිරෙනවා. එය ඔබේ ශරීරය පුරාම ගමන් කරනවා. මේ රැස් වලල්ලේ බලයෙන් ඔබේ ශරීරය ඊටාම සුවදායක වෙනවා. ඔබ තුල ශරීරයේ ඇති වේදනා, අපහසුතා, ලෙඩ රෝග සියල්ල මේ තැඹිලි පැහැති රැස් වලල්ලෙන් සුවපත් වෙනවා. ඔබ සුවපත් වෙනවා. ඔබේ කායික රෝග සියල්ල සුවපත් වෙනවා. මේ රැස් වලල්ල ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා ගමන් කරනවා. ඒ හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලු රෝග මෙයින් සුව වෙනවා. දැන් එය යටිපතුලේ සිට ඉහළට ටික ටික ගමන් කරනවා. යටිපතුලේ සිට ඉහළට ගමන් කර ඔබේ ඇති සියලු රෝග, සියලු බය, සියලු දුක් ඔබේ හිස් මුදන තුලින් මේ විශ්වයට එකතු කරනවා. මේ විශ්වය ඔබේ දුක්, ඔබේ බය, ඔබේ සංකා, ඔබේ අසනීප සියල්ල බාර ගන්නවා. ඔබ ඊටාම සෝදායකයි. ඔබේ අසනීප සියල්ල විශ්වය බාර අරගෙන ඔබේ ඔළුවෙන් ඒවා පිට වෙනවා. ඒ තැඹිලි පහති රස්සලල්ලත් එක්කම ඒ සියල්ල ඔබේ ඔළුවෙන් එළියට යනවා. ඔබට මනසෝයක් දැනෙනවා. ඔබ සුවපත්. ඔබ තවමත් තුරුවදුළු උඩින් පාවී යනවා. දැන් ඔබේ මනස ඔබේ පපු ප්‍රදේශයට ගෙනිනවා. ඔබේ පපු පෙදෙසෙන් කොළ පැහැති රශ්මි ධාරාවක් ඔබ දකිනවාද? ඒ කොළ පැහැති. ඒ ඉතා දීප්තිමත්. ඒ කොළ පැහැති රශ්මි ධාරාව ඔබේ ආශ්වාසය සමග ඔබේ හදවතට ගමන් කරනවා. දැන් ඔබේ හදවත මහත් ප්‍රීතියක් දැනෙනවා. සුවපත් බවක් දැනෙනවා. කොළ පැහැති රශ්මි ධාරාව ඔබේ හදවතට ඇතුල් වීමෙන් ඔබේ හදවතේ කරුණාව, මෛත්‍රිය උතුරා යනවා. ඔබ ඔබට මෛත්‍රී කරනවා. ඔබ සියලු සත්වයන්ට මෛත්‍රී කරනවා. ඔබේ හදවත පිරී යනවා. ඔබේ හදවත පිරී යන්නේ ආදරේ, සෙනෙහස, මෛත්‍රියෙන්. ඔබේ හදවතේ ඇති සියලු දුක් තැවුල් නැති වී යනවා. ඒ තුල ඇත්තේ මෛත්‍රිය පමණයි. තාමත් ඔබ හසේ පාවෙමින් සිටිනවා. දැන් කෙමෙන් ඔබ තවත් උඩට පාවෙනවා. ඔබ වලාකුළු අතරට යනවා. දැන් ඔබ ඉන්නේ වලාකුළුත් එක්ක. ඔබට පේන්නේ මේ වලාකුළු. දැන් ඔබේ නළලේ මැද කොටසින් එනම් ඔබේ තෙවැනි ඇස දෙසින් ඔබ දකිනවා කහ පැහැති එළියක්. ඉතාමත් දීප්තිමත් කහ පැහැති එළියක් දකිනවා. මේ කහ පැහැති රශ්මි ධාරාව ඔබේ නළලේ තෙවැනි ඇස තුලින් ඔබේ මොළයට ඇතුල් වෙනවා. විශ්වයෙන් එන මේ කහ පැහැති රශ්මි ධාරාවෙන් ඔබේ නිර්මාණශීලී හැඟීම්, මනසේ ඒකාග්‍රතාවය, මනසේ සුපිරිසිදු බව තවත් දීප්තිමත්ව වැඩෙනවා. ඔබේ ඔළුව ඉතා සැහැල්ලු වෙනවා. ඔබේ නිර්මාණශීලී බව වැඩි වෙනවා. ඔබ විශ්වයත් සමග තියෙන සම්බන්ධය වැඩි වෙනවා. දැන් ඔබේ මනස ගොඩක් සැහැල්ලුයි. දැන් ඔබේ මනස දීප්තිමත්. ඔබේ ශරීරයත් දීප්තිමත්. එය ඉතා දීප්තිමත්ව පේනවා. ඔබ දැන් සැහැල්ලුවෙන් පාවෙන විට ඔබේ දීප්තිය දසත බැබලෙනවා. දැන් ඔබ සැහැල්ලුයි. ඔබ සැහැල්ලු ශරීරයකින්, විවෘත වූ හදවතකින්, ඒකාග්‍රතාවයට පත් වූ මනසකින්, සාමය පිරි මනසක් ඇතිව කෙමෙන් වායුගෝලයේ පහළට එනවා.
දැන් තුරුමුදුන් තුළින් ඔබ පහළට එනවා. දැන් ඔබ සිටි ආසනය වෙත ඔබ එනවා. දැන් ඔබේ ශරීරය ගොඩක් සැහැල්ලුයි. ශරීරය සැහැල්ලුයි. දැන් ඔබ හෙමින් ඇස් අරිනවා. සැහැල්ලුවෙන් වටවිට බලනවා. ඔබගේ මනසට කිසිදා නොදැනුණු සුවයක් දැනෙනවා. කිසිදා නොදැනුණු සුවයක් දැනෙනවා. හොඳයි ප්‍රේනා ජයසූරිය මහත්මයා, මම හිතන්නේ තරංග ඔබ එය දැන් මේ මොහොතේම ප්‍රායෝගිකව සිද්ධ කරා. කොතනින්ද පටන් ගන්න මේ? ඒක තමයි මම බැලුවේ දැන්. ඒ අර අපූරු හැඟීමකින්ද ලෙගපාට ආවට පස්සේ මේ කොතනින්ද පටන් ගන්න කියන එක තමයි මට ඇත්තටම හිතුනේ. සහ මේ මෙහෙම දැන් අපි දැන් මේ මෙතනින් අපි මේ භාවනාව මේ ක්‍රියාකාරකම කොයි වගේ වෙලාවකද කරන්න ඕනි? එතනින් පටන් ගමු ප්‍රේනා ජයසූරිය මහත්මයා. ඇහුවා කොතනින්ද පටන් ගන්න කියලා. මම හිතුවා කොතනින්ද ඉවර කරන්න කියලා. අහයි කියලා. දැන් මේකේ අපි දැනගන්න ඕනේ භාවනාව කියන එක, මනස කියන එක මේක හරියට ශිතිජය වගේ. දැන් අපි දකිනවා ශිතිජයදී අපි මොකක්ද දකින්නේ? අහසයි පොළොව එකතු වෙනවා. පොළොව එකතු වෙලා තියෙනවා. නමුත් එතෙන්ද ගියොත් එහෙම ඔබට තවත් ඈතට යන්න පුළුවන්. එතනින් ලෝකෙ ඉවර වෙන්නේ නැහැ. ඉතින් මේකෙත් නැවතීමක් නැහැ. දැන් මේ භාවනාව කියන එකේ තිතක් නැහැ, නැවතීමක් නැහැ. මේක ද විශ්වය වගේ. විශ්වය කියන එක දැන් විශ්වය ගත්තොත් එහෙම දැන් ඉස්සර කිව්වනේ විශ්වය කියන එක මේ යම් කිසි තැනක ඉවර වෙන්න ඕනි කියලා. හැබැයි දැන් අද විද්‍යාත්මකව කියන්නේ මේ විශ්වය කියන එක දවසින් දවස වේගෙන් වැඩෙනවා. ඉවරයක් නැහැ. ඉවරයක් වෙන්නේ නැහැ. තවත් පුළුල් වෙනවා කියලා. ඒ වගේ තමයි මනස කියන්නේත්. මෙහිදී භාවනාව දැන් මේ වගේ දෙයක් කිරීමේදී උදේ පාන්දර මම හිතන්නේ සාමාන්‍යයෙන් 4:00-5 වගේ වෙලාවල් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් 10 වගේ වෙලාවල් හොඳයි. හැබැයි දැන් ඔබට මා කිව්ව දේ ඒ කියන්නේ අර මනස පිළිබඳ තියෙන අවබෝධය ඇති කර ගැනීම කියන එකට වෙලාවක් නෑ. දැන් අපි හිතනවා භාවනා කරන්න වෙලාවක් ඕනිස් කියලා සමහරවිට. දැන් මේක දැන් ඔබ හිතයි දැන් මේ වගේ දෙයක් කරන්න අපිට වෙලාවක් අවශ්‍ය වෙනවා. හැබැයි මේක දිගින් දිගට පුරුදු කරාට පස්සේ අපිට තත්පර ගානකදී විනාඩියකදී විනාඩි භාගයකදී පවා අපිට මේ අවබෝධය ඇති කරගන්න පුළුවන්. දැන් මේක වැදගත් වෙන්නේ ඔබ කරන ඕනෑම වැඩකදී. ඔබේ රැකියාවේදී, ඔබ විවේක ඉන්නකොට, ඔබ පොතක් බලනකොට, ඔබ වාහනයක යන විට, ඔබ බස් එකේ යන විට ඕන වෙලාවකදී ඔබට මනස පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා ඒකට ඔබට අමුතුවෙන් වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වගේ දෙයකදී. නමුත් දැන් මේ වගේ ඔබේ චක්‍ර තවත් ශක්තිමත් කර ගැනීමට නම් ඔබට අර වගේ වෙලාවක් අවශ්‍ය නැහැ. ඒක උදේ සහ හවස තමයි ගොඩක්ම හොඳ. නමුත් ඔබට වෙලාවක් නැත්නම් ඔබට කැමති වෙලාවක මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථානය මොන වගේ ස්ථානයක්ද පාවිච්චි? ඒ කියන්නේ අපි හිතමු සමහරව අහන දෙයක් තමයි අපි නින්දට යනකොට මේ කියන්නේ මේ ඇඳේදි කරන්න බැරිද? එහෙම නැත්නම් පුටුවක වාඩි වෙලා කරන්න බැරිද? එහෙම ප්‍රශ්නක් තියෙනවනේ. ඒ නිසා ස්ථානයත් වැදගත් කියන එක. ඔව් ඇත්තටම මේ ඇඳේදි කරන්නත් පුළුවන්. හැබැයි අර නිදාගෙන කරොත් මේක එච්චර ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ. මේ ඔබේ කොන්ද කෙලින් තියෙන්න ඕන එක තමයි මේකේ මූල ධර්මය. කියන වාඩි වෙලා සැහැල්ලුවෙන් ඕන විදිහට වාඩි වෙන්න පුළුවන්. ඒක පුටුවක වෙන්න පුළුවන්, ඇඳක වෙන්න පුළුවන්, බිම වෙන්න පුළුවන්, බංකුවක වෙන්න පුළුවන්. හැබැයි ඔබේ තව වැදගත් කොන්ද කෙලින් තියාගෙන වාඩිලා කියන ශීර්ෂයේ ඉහළට තියෙන එක වැදගත් වෙනවා. දෛනිකව කරන්න පුළුවන්ද ප්‍රේනාත් මහත්මයා? දෛනිකව කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒක හරියට අර ඔබ වෙන දෙයක් දැන් ඔබ පිහිනුම් හරි දුවන එක හරි පුහුණු වෙනවා වගේ තමයි. ඉතින් ඒක දෛනිකව කරන්න පුළුවන් නම් ඒක ප්‍රතිඵල ඉක්මන්. මේකේ ගොඩක් වැදගත් ඔබට මේ පුළුවන් හැම අවස්ථාවකම මේ එනර්ජි කියන්නේ මේ ශක්තිය වැඩි තියෙන කියන්නේ කැලෑපැත ප්‍රදේශ, විශේෂයෙන් ජලයේ තියෙන ප්‍රදේශ, හොඳ භූමියක් කියන්නේ දැන් කැලෑපැත ප්‍රදේශයක තියෙන භූමියක් ඔබට තේරෙනවා ඇති නාගරිකව තියෙන කොන්ක්‍රීට් හරි එහෙම භූමියකට වඩා ගොඩක් ශක්තිය වැඩි කියලා. ඒකම දැන් නිතර හැමතැනම ගෙවල් තියෙනවා නම් ඒ තියෙන පොළොවට වඩා ගෙවල් නැති අපි කුඹරක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කැලෑවක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනක ඇති ශක්තිය වැඩි. විශේෂයෙන්ම
වතුර පහලට ගලාගෙන යන තැන් තියෙනවා නේ. කියන්නේ ඒක ගඟක් වෙන්න පුළුවන්, ඇලක් වෙන්න පුළුවන්, ඇලක් වෙන්න පුළුවන්, දොරක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වල තියෙන ශක්තිය වැඩි ඔබට ඒක දැනෙයි. ඒ වගේ දේ තැනකදී මේ කරනකොට වෙන තැනකට වඩා ඔබට ප්‍රතිඵල දැනෙනවා කියලා ඔබටම දැනේ. හැබැයි එහෙම බැයි නම් දැන් ඔබට එහෙම තැනක් හොයාගෙන යන්න බැයි නම් ඔබේ නිවසේදී ඕනි තැනක මේක කරන්න පුළුවන්. 0112553363 දුරකථන අංකයත් විවෘතයි ඔබට කතා කරන්න පුළුවන්. ඒ වගේම 0711959595 වයිබර් දුරකථනයත් ඔබ වෙනුවෙන් විවෘතයි. SMS පණිවිඩ යොමු කරන්න පුළුවන්. අපි ප්‍රේරණ ජයසූරිය මහත්මයා දැන් විනාඩි 7ක් විතර මේ ප්‍රායෝගිකව මේක ඇහුවා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මම මේ ටිකම ආපහු මතක් කරන්න ඕනද? ඒකද මේ කරන්න ඕන දෛනිකව කරනකොට දැන් ඔබතුමන් කියපු දේම ආපහු මතක් කරන්න ඕනද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වචන මේ විදිහටම. ඒ කියන්නේ මේ කරපු කොටසම. දැන් මේකේ ක්‍රම ගොඩක් තියෙනවා. මේක එක ක්‍රමයක් තමයි ඒක. හැබැයි මේකෙදී අර දැන් ක්‍රම කියන්නේ මගේ චක්‍රාවදි කිරීමට නම් මේ වගේ දෙයක් කරන්න වෙනවා. එහෙම නැතුව ඔබට සාමාන්‍යයෙන් ඔබේ එනර්ජි එහෙම නැත්නම් ඔබේ ශක්තිය වැඩි කර ගැනීමට නම් මේ ශක්තිය වැඩි කර ගැනීමේදී දැන් ඔබට මේ හඬට සවන් දීම කියන්නේ දැන් ඉස්සලාම වාඩි වෙලා කරන්න පුළුවන් අර තමාගේ හුස්ම ඉහළ පහළ යන එක. හුස්ම ඉහළ පහළ යන එක සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. දැන් මේ හුස්ම ඉහළ ඇතුළට යනවා, ඇතුළෙන් එළියට එන එක සම්බන්ධයෙන්. දැන් මේක මුලදී කරනකොට කරන්න පුළුවන් හුස්ම ඔබ බලෙන් ඒ කියන්නේ හුස්ම ගැඹුරු හුස්මක් අරගෙන ඒ පිළිබඳ අවධානය යොමු කරන්නත් පුළුවන්. ඉන්පසු ඒ ගැඹුරු හුස්මේදී හුස්ම උඩට අරගෙන තත්පර 5ක් නවත්තන් ඉන්න. හුස්ම ආපහු යටට දැම්මට පස්සේ ආපහු තත්පර 5ක් නවත්තන් ඉන්න. ඉතින් ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන්. ඒත් එක්කම දෙවෙනි එක තමයි අර ශබ්දවල කුරුළු ශබ්දවල සමන් දීම. දැන් මේකෙදිත් කරන්න ඕනේ මේ අර දෙක කළා මේක කරන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම ළඟ තියෙන ශබ්ද වලට සමන් දෙන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් කන වටේ ළඟ තියෙන ශබ්ද වලට. ඒ විදිහට ටිකක් කළා ශබ්ද වල සමන් දුන්නාට පස්සේ ඈත තියෙන ශබ්ද වලට සමන් දෙන්න උත්සාහ කරන්න. ඉතින් ඒ වගේ දෙයකනොත් මේ කරන්න පුළුවන්. අපි මම හිතන්නේ තවත් මේ වගේ දෙයක් අපිට ලබන සතියේ කරන්න පුළුවන් ටිකක් වෙනස් විදිහේ. විට තව දුරටත් මම හිතන්නේ මේ අසන්නන්ට හැඟීමක් ඇති වෙයි. මේක තියෙන ප්‍රතිඵල කොහොමද කරන්න කියන එක. මනස එක්තැන් කර ගැනීමටයි මේ අපි උත්සාහ කරන්නේ. අපේ එදිනෙදා ජීවිතයේදී මනස කියන කාරණාව ඉතාම වටිනවා සහ ඉතාම වැදගත්. මනස එක්තැන් කර ගැනීමත් ඔබේ ජීවිතයේ එදිනෙදා කටයුතු වලට බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඒ නිසා මට හිතෙනවා මේ රාත්‍රියත් ඔබට ඒ විදිහටම වැදගත් වෙනවා. පෞද්ගලිකව මේ තරංග මම විශ්වාස කරන දෙයක් තමයි මේ ගීතය කියන එකත් සංගීතය කියන එකත් එක්තරා විදිහේ භාවනාවක් කියලා. ඉතින් ඒ නිසාමයි අන්ලිමිටඩ් සතුටෙනුත් අපි හැමදාම ඔබ ආදරය කරන අපූරු සංගීත රසයක් දෙන්න පුළුවන් මියුරු තනු තෝරගන්නේ. මියුරු ගීත තෝරගන්නේ. ඒ නිසාදත් මෙවැනි ගීතයක් මම තෝරගත්ත ඔබ වෙනුවෙන්. ප්‍යාර් కా මෝසම් චිත්‍රපටයේ ගීතයක් අහලා බලමු. ඉතින් ඔබටත් පුළුවන් නෙත් අහගෙන ඉන්න ජාතික නාලිකාව අහගෙන ඉන්න රාත්‍රී 7ට ආදර සංගායනා වැඩසටහනින් මෙවැනි මියුරු ගීත ඔබට රස විඳින්නත් අපි ආරාධනා කරනවා. ඒ වගේම මෙවැනි ගීත අහන එකත් මම අර කලින් කිව්වා වගේ එක්තරා වූ භාවනාවක්. මගේ පෞද්ගලික මතය හොඳයි. නෑ මම හිතුවා ප්‍රේරණ ජයසූරිය මහත්මයා එතනින් පටන් ගන්න දැන් සමහරක මේ හොඳ සින්දු අහනවා මනස නිදහස් වෙන අපි එහෙම සැහැල්ලු වෙන සින්දු. ඒතකොට අපි සංගීතය අහනවා. මේ වගේ දෙයකින් වෙන්නෙත් මේ භාවනාවට සමාන දෙයක්ද නැත්නම් මේ වගේ දෙයක් කරහත් අපිට පුළුවන් ද හිත සංසුන් කරගන්න. අර කසුන කිව්වා වගේ හොඳ සින්දුවක් හිත සැනසෙන සින්දුවක් සංගීතයක්. ඔව් ඇත්තටම දැන් මෙහෙමයි ඒක දැන් හිත මනස සංසුන් කරගන්න ඒ වගේ දෙයකට ඒ කියන්නේ ඒක මේ දැන් ඒක මං කිව්වොත් මෙහෙම අර දැන් අපි කණ්ඩ කලින් කරන ඇපිටයිස් එකක් කියලා. ඒ කියන්නේ බඩගින්න ඇති වෙන්නේ කියලා කරනවනේ. ඉතින් ඒ වගේ දෙයකට මේ හොඳයි වැදගත්. හැබැයි ඔබේ මනස දැන් ඔබට මනස උසස් තැනකට ගෙනියන්න ඒ කියන්නේ මේ විමුක්තියක් ලබා ගැනීමේ තැනකට ගෙනියන්න ඒ වගේ දෙයක් මදි.
ඒ කියන්නේ මූලික අධීරයේදී හිත හදාගන්න වගේ හොඳයි. ඔව් අර දැන් අපි කලබලකාරී පරිසරයක ඉඳන් ඇවිල්ලා අපි නිකන් ඔළුවරියක් අපි කියනවා යක්ෂා වේශ වෙලා ඉන්නවා. ව්‍යාකූල වෙලා නම්. ව්‍යාකූල වෙලා ඉන්නවනම් අපිට මේ එය එක තැනකට ගේන්නේ. ඒ කියන්නේ භාවනාවේ ප්‍රවේශයක් වශයෙන් හදාගන්න වගේ. හදාගන්න ඒ වගේ දෙයක් හොඳයි. හැබැයි දැන් ඔබ දැන් මෙහෙම කිව්වොත් එහෙම මේ ඔබ සංගීතයෙන් උඩට ගියොත් එහෙම නැත්නම් ඔබ නිර්මාණශීලීත්වයෙන් උඩට ගියොත් එහෙම නැත්නම් ඔබ ඒ වගේ කියන්නේ දක්ෂතාවයකින් උඩට ගියා කියලා ඔබට ඒ තුළින් මනස හැදෙන්නේ ඒ තුළින් මනස හැදීම තුළින් හැබැයි අර දේ හොඳට වෙන්න පුළුවන් කරන්න පුළුවන්. ඉතින් මේ දෙක පටලවා ගන්න නැතුව අපි මේ හදා ගන්න මේ මනස කියන එක දැන් ඔබ මෙහෙම හිතමුකෝ දැන් ගඟක් ගලාගෙන යනවා. ඔව්. ගිහලා මුහුදට වැටෙනවා. දැන් මුහුදේදී ඔබ මුහුදේ වතුර ටිකක් බිව්වොත් එහෙම නැත්නම් මුහුදට ගියොත් ඒක ඔබ ගඟ කියලා කියන්නේ නැහැ නේ. ඒක මුහුද. හැබැයි ගඟ කියන එකේදී ඔබ ගඟ කියනවා. හැබැයි දැන් ගඟ නැත්තම් මුහුද හැදෙන්නේ නැහැ නේ. හැබැයි මුහුද කියන්නේ ගඟ කියන්නේ මුහුද කියන්නේ ගඟ නෙවෙයි. හැබැයි ගඟක් නැත්තම් මුහුද හැදෙන්නෙත් නැහැ. මුහුද හැදෙන්නේ නැහැ. හැබැයි මං අහුවත් මේ ගඟද කියලා ඔබ කියන්නේ මේක ගඟ නෙවෙයි. තම වතුර ටිකක් ගත්තොත් මේ ගඟේ වතුරද කියලා කිව්වොත් ඔබ කියන්නේ මේ මුහුදේ වතුර. හැබැයි ඒ හැදෙන්නේ අර ගඟේ. හැබැයි ඒක අපි වෙන් වශයෙන් හඳුනගෙන තියෙනවා වෙන් ගන්නවා. ඒ වගේ තමයි මේ මනස කියන එක ඇතුළෙත් කියන්නේ දැන් අපේ ජීවිතය ඇතුළේ තමයි හැම දෙයක්ම තියෙන්නේ. මේක වෙන් වශයෙන් අපිට කියන්න බෑ මේක එකතු වීමක් තමයි තියෙන්නේ. ඒතර මේ මනස කියන එකත් අපි අවබෝධ කරගන්න ඕනේ මේ වගේ දෙයක්. ඒ කියන්නේ අපි හරියට අර දැන් අපිට වෙලා තියෙන අපි ඉරි බෙදාගෙන දැන් මේක ගඟ මේක මුහුද කියන එක අපි ඉරි දෙකක් ගහලා වෙන් කළා බෙදාගෙන තියෙන්නේ. හැබැයි ගඟයි මුහුදයි වෙන් වෙන්නේ කොතනද? කියන එක ඇහුවොත් එහෙම. එහෙම නැත්නම් ගඟයි මුහුදේ ඇති වෙනස මොකක්ද ඇහුවොත්? දැන් ගඟ නැත්නම් මුහුද නැහැ මුහුද නැත්නම් ගඟ නැහැ නේ. ගඟකට ගිහිල්ලා වැටෙන තැනක් නැති වුණොත් එහෙම ගඟ කියන එක තියෙන විදිහක් නැහැ. ඒතර ගඟක් කියලා පහළ ගලාගෙන යන්නේ ගන්න නැහැ නේ. කොහෙට හරි වැටෙන්නේ නැත්නම් ඒ ගඟ කියන්නේ එක තැන තියෙන්න වෙනවා. ඒ වගේම ගඟ නැත්නම් මුහුද නැහැ. හැබැයි අපි කිව්වොත් එහෙම අපි අනිවාර්යයෙන්ම මේ දෙක ඒ තුල මේ තියෙනවා මේ තුල ඒ තියෙනවා කියලා අපි හිතන්නේ. ඒක තුලම තමයි අනිත් දේවලුත් තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේ පොඩ්ඩක් මේ හිතුවොත් එහෙම අපි අපේ මනස අපේ ජීවිතය කියන්නේ එහෙම දෙයක්. ඒ නිසා අපි අර සිචජ කියන එක වගේම තමයි කියන්නේ දැන් අපි කියනවා එතනින් ඉවරයි වගේ. නේ එතනින් ආසයි මොහොතයි එකතු වෙන. හැබැයි එකතු වෙන්නේ නැහැ. එතන ගියාම ඒක තවත් දුර තියෙන්නේ. ඒ වගේ මේක මේ විශ්වය කියන එක අනන්තයි. විශ්වය කියන එක අපේ බාහිර විශ්වය අනන්තයි නම් අපේ මනස කියන එකත් අනන්තයි. ඒක දෙක වෙනස දෙකක් වෙන්න බෑනේ. අනන්ත වූ මනස ගැනයි අපි කතා කරන්නේ. ඉතින් භාවනාව තුළින් අපිට කොහොමද අපේ ජීවිතේ මනස එක්තැන් කරගන්න කියන කාරණාවේදී ඔබට පුළුවන් අපි වමතන්න කොයි වගේ ප්‍රශ්නද ඔබට තියෙන්නේ කියලා කතා කරන්න පුළුවන්. 0112 55 33 63 සහ 0711 95 95 95 විරාමයෙන් අනතුරු මුණ ගැහෙමු. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන Unlimited Sapna. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන Unlimited Sapna. බොහෝ දුරකථන ඇමතුම් ප්‍රමාණයක් අපිට මේ පැත්තට ගලාගෙන එනවා. සහ අපිට වයිබ පණිවිඩ සෑහෙන ප්‍රමාණයකට ලැබිලා තියෙනවා. ඔව් අපි මුලින්ම ඔබට අවස්ථාව දෙන්න සූදානම්යි බන් ඔබට. ආයබන්. ඔව් කතා කරමු. මම කියන්නේ එතුමාගේ ප්‍රශ්නේ අනුව ප්‍රශ්නය එතනම නම් එතනම උත්තරයක් තියෙනවා නම් ආපහු කොහොමද ප්‍රශ්නයක් ඇති වෙන්නේ? ප්‍රශ්නෙත් එතනම නම් උත්තරෙත් එතනම නම් කොහොමද ආපහු ප්‍රශ්නයක් ඇති වෙන්නේ කියලා තමයි එතුමන් අහන්නේ. නෑ අපිට ඒකට උත්තරයක් ලබා දීලා ඊළඟ දුරකථන ඇමතුමත් සමග සම්බන්ධ වෙමු. හොඳ ප්‍රශ්නයක්. දැන් ඒ ප්‍රශ්නයත් එතනමයි උත්තරයත් එතනමයි කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් නැතිකම හින්දා තමයි තව ප්‍රශ්නයක් අපි
ඇති වෙන්නේ. දැන් ඒක මං ආපහු මුලටම ගියොත් එහෙම දැන් මුලදීම අර කසුනිගේ ප්‍රශ්නය දැන් අපේ ප්‍රශ්න මොනවාද? අපි උදේ නැගිටිනවා, දත් මදිනවා, ඇඳ ගන්නවා, වැඩට එනවා. එතකොට අපි මේ දේ දකින්නේ එළියෙන්. අපි දකින්නේ අර දැන් අපි හිතමු අපි යම්කිසි බෝම්බයක් කවර එක දාලා තිබ්බොත් අපි දකින්නේ කවර පිටපැත්ත. දැන් ඒක හොඳ ලස්සන රැප් කරලා තිබ්බොත් අපි ඒක දකිනවා පිටපැත්තෙන්. මේක තෑග්ගක් වගේ. හැබැයි ඇතුලේ බෝම්බයක් වෙන්න පුළුවන්. ඒ වගේ දැන් අපි තව ප්‍රශ්නයක් ඇති වෙන හේතුව තමයි අපි සැබවින්ම අපේ මනස සම්බන්ධයෙන් අවබෝධයක් ලබනට වඩා අපේ ප්‍රශ්නේ පිටින් අඳුර ගැනීමට උත්සාහ කරන්නේ. දැන් අපි හිතමු දැන් අපි අර මං කලින් කතා කරපු එක දැන් ළමෙක් නරක වැඩක් කරා, ළමෙක් මොනවද දඟ වැඩක් කරා. අපි ඔන්න එක ප්‍රශ්නයක්. අපි ප්‍රශ්න වශයෙන් අඳුරගන්නේ ළමයා දඟ වැඩ කිරීම. ඒකට අපි උත්තරයක් දෙනවා, දඬුවමක් දෙනවා. හැබැයි දැන් එතනදී පළවෙනි එක තමයි දැන් මගේ මනසට මොකද්ද උනේ? එතනදී. ඇයි මට මේකට තරහ ගියේ කියන එක අපි හොයනවද? ඒත් එක්ක මේ දරුවා දැන් දරුවාගේ පැත්තෙන් ගත්තත් ඇයි එහෙම දෙයක් කරේ කියන එක මට අවබෝධයක් ලැබෙනවා. මම මගේ මනස ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හැබැයි මගේ මනස ගැන මට අවබෝධයක් නැත්නම් මට දරුවාගේ මනස ගැන අවබෝධයක් ලබා ගන්න කිසිසේත්ම පුළුවන්කමක් තියෙනවද නැද්ද? නැහැ. මගේ මනස ගැනවත් මට අවබෝධයක් නැති එකේ පිට කෙනෙක්ගේ මනසක් ගැන අවබෝධයක් ලබා ගන්න බෑ. එම නිසා ප්‍රශ්නේ එතනම කියලා තේරුම් ගන්න නම් මම මගේ මනස පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. මගේ මනස පිළිබඳ අවබෝධයක් ලබා ගත්තොත් මට තේරෙනවා ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ඒ කියන්නේ ඒ දරුවා දැන් අපි හිතමු නංග වැඩක් කරා නරක වැඩක් කරා කියනවනම් මට තේරෙනවා මේකේ මට මෙහෙම වෙන්නේ ඇයි දරුවාට මෙහෙම වෙන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් මට අවබෝධයක් ලැබෙනවා. ඒතර අපි උත්තරේ වෙනස් වෙයි. ඒ උත්තරේ අපි හරි උත්තරේ කියලා වැරදි උත්තරයක් දෙන්නේ අර අවබෝධය නිසා නැතිකම නිසා. දුරකථනයේ තවත් කෙනෙක් රැඳී ඉන්න ඔබටත් ආයිබෝවන්. ආයිබෝවන්. කතා කරන්න. මට ශ්‍රීනාත් මහතා මෙන්න මේ ප්‍රශ්න තමයි අහන්න මම හිතේ කියන්නේ. මේ දැන් අපි භාවනා ක්‍රම තුලින් සිත එකඟ කර ගැනීමෙන් විශ්ව ශක්තිය Tamanta හිමි කරගත හැකිද? මම මේ මහන්නේ මේකයි. සමහර භාවනා ක්‍රම තුලින් මූලික ව්‍යායාම තුලිනුත් මේ දැන් ඔය පුරාණේ නම් අංගම් පුරුෂයන් කලාව එතකොට දැන් වගේ ඔය කරාටි ජූඩෝ වගේ වට මූලික කරගන්න මුලින් මේ භාවනා ක්‍රම ශක්තියක් ආරූඪ කරන්න පුළුවන්ද? මොකද ඒවා ප්‍රගුණ කිරීමෙන් පුහුණු කිරීමෙන් මේ නොයෙකුත් වැඩ කරගන්නවා. ඒ කියන්නේ හරි පැහැදිලි. තවත් කෙනෙක් ඉන්නවා මේ ප්‍රේනාත් මහත්මයා. ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. ඔව් කතා කරන්න. ප්‍රේනාත් මහත්මයාගෙන් මට දැනගන්න ඕනේ කලින් කියලා දුන්න භාවනා ක්‍රමය කෙනෙක් විසින් අපිට මේ අද ඒ උපදේශ ටික කීමෙන් අපි භාවනා කරනවද නැත්නම් අපිට සිතවිලි වලින් සිතමින් මේ භාවනා ක්‍රමයේ ප්‍රගුණ කරගන්න පුළුවන්ද Tamanටම? හොඳයි. අපි දෙකටම පිළිතුරු ලබා ගමු. ඔව් පළවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක් ඒකත්. ඒකේ ඇත්තටම දැන් ඔබ කරාටේ වැනි ක්‍රීඩාවක් ගොඩක් ප්‍රගුණ කළොත් එහෙම දීර්ඝ කාලයක්. ඔව් එහෙම නැත්නම් තයි ජීවනි ක්‍රීඩාවක් දීර්ඝ කාලයක් ප්‍රගුණ කරොත් දැන් ඔබට පුළුවන් වෙන්න ඕනේ දැන් අපි කොලයක් නිකන් අපි කියමු හාෆ් ෂීට් එකකට පතර කොලයක් හරි කවුරු හරි නිකන් එල්ලන් ඉන්නවා. උලගේ වෙනෙන්න දීලා ඉල්ලන් ඉන්නවා. ඔබට පුළුවන් වෙන්න ඕනේ එය පාසා කරගෙන අනිත් පැත්තට අත යන්න ගහන්න. ඒ කියන්නේ ඔබ පහරක් දෙනකොට අර පතර කොලේ ඔබේ අතේ ප්‍රමාණයට හිලක් හැදෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම වතුර දාපු මම තවත් උදාහරණයකට සම්පූර්ණයෙන්ම වතුර පුරව භාජනයකට ඔබ අතෙන් ඔබ එකට කියන පංච එකක් කරනවා. ඒ කියන්නේ ඔබ පහරක් ගහනවා උඩට ගන්න හැබැයි වතුර බින්දුවක්වත් හැලෙන්නේ නැහැ. ඒතර මේ දෙකේදීම ශරීර ශක්තිය කියන එක විතරක් මදි. ඔබට ගඩොලක් කඩන්න, බිත්තියක් කඩන්න පුළුවන් වෙයි. හැබැයි පතර කොල්ලයක් ඉරන්න ගන්න. පුළුවන් නම් මේක උත්සාහ කරන්න නිකන් එල්ලගෙන ඉන්නකොට පතර කොල්ලයකට ගහලා පතර කොල්ලෙන් ඔබේ මිටමලෝප අතේ ප්‍රමාණයට හිලක් හැදේද කියලා. එතනදී පැහැදිලිවම මානසික අර ශක්තියක්, මනසේ ශක්තියක් ඔබට අවශ්‍ය වෙනවා. ඒතර ඒව ප්‍රගුණ කිරීමේදී ඒ තුල
ඒකාග්‍රතාවය තුළ ඇති වුණ ශක්තියක් ලබා ගන්න විශේෂයෙන් තයිජි වගේ ක්‍රමයකදී ඒ වඩාත් හොඳින්ම මොකද ඒ අර තදින් පහර දීමේ ක්‍රමයක් නෙවෙයි කොහොම අපි කියන ෆාස්ට් සොෆ්ට් මේ එකක් කියලා ඒ තුලින් මේ අනිවාර්යයෙන්ම මේ ශාරීරික ශක්තියට වඩා ගොඩක් වැදගත් වෙන්නේ මානසික එනර්ජි වල තියෙන ශක්තිය. ඒ මේ වගේ ක්‍රම වලින් ප්‍රගුණ කළ හැකි ඒ මේ කියන්නේ ඒක සඳහා නොයෙක් ක්‍රම තියෙනවා. නමුත් ඒ ප්‍රගුණ කළ හැකි. තවත් ප්‍රශ්නයක් තිබුණා. දෙවනි කාරණය මම හිතන්නේ අර තවත් කෙනෙක්ගේ උපදෙසක් ඕනේද? මෙහෙම උපදෙසක් නැතුව වුණත් කරන්න පුළුවන්. හැබැයි අපි අර මුලදී උපදෙසක් එක කරන අපි කියනවා එකට ගයිඩඩ් මෙඩිටේෂන් කියලා. එතකොට අර ඔබට මේ එය අර මුල කියන්නේ සිතුවිලි එහෙම යන්නේ නැතුව පාලනය කරනකොට යම් තරක් පහසුවක් ලැබෙනවා. හැබැයි ඔබට පුළුවන් නම් ඒක තනියම මේ කරන්න පුළුවන්. මම නැවතත් මතක් කරොත් එහෙම තරංගකට මතක නම් ඉස්ලාම ඔබේ බඩ පෙදෙස උස් පහත් වෙනවා. ඉතින් එහෙදී එන්නේ තැඹිලි පාට එළියක් ඊළඟට ඊට පපුවට කොළ පාට එළියක් ඊට පස්සේ නල්ලට කහ පාට නල්ල කියන ඔබේ නල්ලේ මැද කියන්නේ තෙවෙනි ඇසට දීප්තිමත් කහ පාට එළියක්. ඒ තුන පුරුදු කරන්න මෙය ඔබේ චක්‍ර අවදි කිරීමේ ක්‍රම. අපි වයිබ පණිවිඩයකට යන්න හිතුණා. භාවනාව සහ නින්දේදී පෙනෙන සිහින අතර සම්බන්ධයක් තියෙනවද කියලා අහනවා හේෂාන්. අපෙන් වයිබ පණිවිඩයක්. මෙහෙමයි දැන් භාවනාව ඇත්තටම දැන් තියෙනවානේ මෛත්‍රී භාවනාව ගොඩක් ප්‍රගුණ කරොත් බියකරු සිහින දකින්නේ නැහැ කියලා. ඒ වගේම භාවනාවේදී යටිසිත තමයි ඔබේ ක්‍රියාත්මක වෙන්නේ. භාවනාව ඉතා හොඳට අපි මනස පිළිබඳ අවබෝධයක් ලබා ගත්තම ඒ කියන්නේ මනස යටිසිත ගොඩක් සැහැල්ලු වෙනවා. එහිදී ඔබට හීන පෙනෙන ඒ කියන්නේ දැන් භයානක හීන එහෙම නැත්නම් නරක සීන බය වෙන ඒවා ඒ වගේ සීන දැකීමේ ප්‍රවණතාවය ගොඩක් අඩු වෙන්න පුළුවන්. අපිට තවත් කෙනෙක් පණිවිඩයක් යොමු කරලා තිබුණා වයිබ පණිවිඩයක් මේ තමන්ට ලැබෙන දැනෙන තනිකම ඇය සඳහන් කරලා තිබුණා දැඩිව දැනෙනවා කියලා. විශේෂයෙන්ම ඇය සමග සිටපු යාළුවන් විශ්වවිද්‍යාලයට තේරීපත් වෙලා තියෙනවා. ඇය විතරයි දැන් ඉන්නේ. ඇයට මේක තනිකම දැනෙනවා මේ මිතුරන්ගෙන් ඈත්වීම. මේක මේ මානසික ප්‍රශ්නයක්ද මේ තනිකම තදින්ම දැනෙන එක කියලා තමයි ඇය අපෙන් අහලා තියෙන වයිබ පණිවිඩයකින්. ඔව් ඇත්ත වශයෙන්ම ඒක මානසික ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒ වගේ ප්‍රශ්නයකදී දැන් මෙහෙම වොන්දිලකින් අපිට ඒ සඳහා මේ උපදෙසක් දෙන්න අමාරුයි. කොහොම වුණත් මෙය තනිකම කියන එක විශාල කියන්නේ ඇයට විතරක් නෙමෙයි කොට දෙනකොට අද තියෙන ප්‍රශ්න. තනිකම කියන්නේ මේ හුදකලා බව. ඒ කියන්නේ මේ ඇත්ත වශයෙන්ම පුද්ගලයන් භෞතිකව නැතිවීම නෙමෙයි මනසින් නැතිවීම. දැන් මේ තනිකමත් එක්ක ඇයට එන එකක් තමයි මේ ආත්ම පරාජයක් වගේ දෙයක්. අනිත් විශ්වවිද්‍යාලයට යනවා මට යන්න බැරි වුණා වගේ ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා. ඒතර පරාජයක් පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. අසරණ බවක් ඇති වෙනවා. ඒ තුළ තමයි ඒට තනිකමක් දැනෙන්නේ. මේ සඳහා මම හිතන්නේ ගොඩක් හොඳයි මේ අපි කියන ෆිසියෝതെරපිස්ට් කියලා. ඒ කියන්නේ මේ චිකිත්සකයන් ඉන්නේ මනෝචිකිත්සකයන් වගේ කෙනෙක් හම්බ වෙලා එහෙම නැත්නම් ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් හම්බ වෙලා උපදේශකයෙක් වගේ උපදෙසක් ලබා ගැනීම හොඳයි. මම හිතන්නේ අපිත් ඉරිදා 10-12 යන මම සංගායනා වැඩසටහනේ මේ නාලිකාවෙත් මේ ඒ වගේ ප්‍රශ්න මම අහලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් ඒ දීර්ඝව මේ ප්‍රශ්නය හරියටම කෙටියෙන් නෙවෙයි දීර්ඝව මේ අහන්න ඕනේ. කියන්නේ ඒකෙන් ප්‍රශ්න ගොඩක් අහලා ඕනේ පිළිතුරක් ලබා දෙන්න. හොඳයි. අපි සංගායනා වැඩසටහන අහන්න කියන ආරාධනාවක් කරමු ඉරිදා උදෑසන 10 ඉඳලා 12 දක්වා. තවත් කෙනෙක් ඉන්නවා දුරකථනයේ. අපි ඉතාම කෙටියෙන් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න කියන ආරාධනාව කරනවා. ආයිබෝන් ඔබට. මේ ජයසවනතුමා මම ඔබතුමාගේ මේ සාකච්ඡාව නිතරම අහනවා. මේ සාරවත් අපි කුඩක් දෙවල් ඉගෙන ගන්නවා. අද භාවනා ගැන කියනකොට මට අපගේ අභෝධයේ භාවනා කරන පුද්ගලයාගේ සීලය දැන් ඔක සීල සමාධි ප්‍රඥාවල සමාධි ප්‍රඥා පැත්තට දෙන්නේ. සීලය හරියට හදාගෙන නේද භාවනා කරන්න ඕන? ඒක ඇත්තටම ඉතා වැදගත් ප්‍රශ්නයක්. භාවනා ක්‍රම වලට ගිහිල්ලා මේ සමහර මම සෞඛ්‍ය බාධා සිතිවිලි කෙනෙක්
ඔළුව අවුල් කරගත්ත කට්ටියක් ඉන්නවා. ඒ නිසා පරිස්සම් කළ යුතු. ඔව් අපි පිළිතුරක් ලබා ගමු. ඉස්සර කරනවා නම් බොහොම හොඳයි. හරි. ඔව් ඒක තමයි එක වැදගත් ප්‍රශ්නයක්. ඒකෙදී දැන් මෙම ක්‍රමයේ සීලය කියන එක අපි ගත්තොත් එහෙම දැන් අපි මනසේ තියෙන අවබෝධය තමයි මම දකින්නේ වැදගත්ම සීලය කියන එක. හැබැයි දැන් මේක අපි යම් දැන් අපි බෞද්ධ භාවනා ක්‍රම හෝ හින්දු හරි එහෙම වර්ගීකරණය කරොත් එහෙම ඒ දේ අපි කියනවා ඒ දේ උත්සාහ කරන හැම නැත්නම් ඒ දේ මේ පුහුණු වෙන කෙනෙක්ගේ යම් ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි දැන් අර කලින් මහත්මයා වගේ දැන් අපි හිතුව තයිචි කියන්නේ යම්කිසි භාවනා ක්‍රමයක්. කරාටේ වලත් යම්කිසි භාවනා ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒවා එක එක වෙනස් ක්‍රම. දැන් මේ චක්‍ර අවදි කිරීම කියන වෙන ක්‍රමයක්. එහිදී මා කියන්නේ මහත්මයා වෙන ක්‍රමයකට දැන් උදාහරණයක් වශයෙන් බෞද්ධ භාවනාවේ යම් ක්‍රමයක් ප්‍රගුණ කරනවා නම් ඒක ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ පිළිබඳ ඒ කියන්නේ අර මොන දේ කරත් තමාගේ අභිමතාර්ථය අනුව තමාට මොකක්ද ඕනි කියන එක මත ඒක වෙනස් වෙන්න පුළුවන්. දැන් අපේ එනර්ජි ඒ කියන්නේ අපේ ශක්තිය අපේ ඕරා එක දියුණු කරගන්න ඕන නම් අපි චක්‍ර අවදි කිරීම වගේ දෙයක් කරන්න ඕනේ. හැබැයි අපේ වෙන විමුක්ති මාර්ගයකට යනවා නම් වෙන භාවනාවක් කරන්න පුළුවන්. එකක්වත් වැරදි හෝ හරි කියන්න බෑ. ඒ තමා ප්‍රගුණ කරන ක්‍රමයකට ගොඩක් දේවල් තියෙන හින්දා තමන් ප්‍රගුණ කරන දෙයක් මේ කරන්න පුළුවන්. හැබැයි මහත්මයාගේ ප්‍රශ්න වැදගත්කම තියෙන්නේ ඒක අර සීලය කියන්නේ මනස අපි එහෙම නැත්තම් මනස අර විසිරෙලා ගියොත් එහෙම කිසි දෙයක් අපිට හරියට රසාවත් කරන්න බෑ භාවනාව කෙසේදත් නේ. දැන් නොඑක් දැන් අපි හිතමු යම්කිසි හොරකම් කරන කෙනෙක් ඉන්නවා. එහෙම නැත්තම් වෙනත් මත්පැන් ගොඩක් පානය කරන කෙනෙක් ඉන්නවා. එයාට භාවනා කිරීම කෙසේදත් එදිනදා වැඩ කරගන්නත් බෑ බයෙන් ඉන්නේ නේ. දැන් හොරකම් කරන කෙනා පොලිසියෙන් අල්ලයිද කියලා බයෙන් ඉන්නවා. නැත්තම් මේක අහුවේද කියලා බයෙන් ඉන්න වෙන කාටද. ඒ වගේ එතකොට එතලින් මනස ගොඩක් ව්‍යාකූල තත්ත්වයකට පත් වෙනවා කොහොමදත්ම. එහිදී ඒ වගේ පුද්ගලයෙකුට අමාරුයි දෙයක් කරන්න. මොකද එයාගේ මනස විසිරෙනවා වැඩිනේ. ඉතින් ඒ නිසා කොහොමදත්ම ඒ දේ වැදගත්. හැබැයි ඒ ක්‍රම ගොඩක් තියෙනවා කෙනෙක් කියන්න ඕනේ. තවත් කෙනෙක් ඉන්නවා අපිට දුරකථනයෙන්. ඔබටත් ආයුබෝවන්. අපිට කාල වේලාව ඉක්මනින්ම යන නිසා අපි ඉක්මනටම ප්‍රශ්න යොමු කරමු. කතා කරන්න ආයුබෝවන්. මටද? ඔව් කතා කරමු. පියනාත් මහත්තයා දැන් මේ මං මේ වැතිරිලා බිම හිතුවහම යම මේ මෙහෙම ක්‍රියාත්මක වෙන්න මේ කකුලේ අමාරුවක් තියෙනවා මේකට සුසු යාමක් කරන්න කියලා මගේ උත්සාහ නැතුව ඇඟ ක්‍රියාත්මක වෙනවා. මට මේක මහ ගැටලුවක්. මේක ඇත්තද මේ මොකක්ද මේක? ඇයි එහෙම? එතකොට ඔව් පැහැදිලි. ප්‍රේනාත් මහත්මයා අපිට පිළිතුරක් ලබා දෙන්න පුළුවන් වේවිද? ඔව් ඒ තුළ මම හිතන්නේ දැන් ඔබේ ඇති අවබෝධය සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් එතන තියෙනවා. කොහොමවත් මම හිතන්නේ එය නැවතත් ඒ දැන් අපි හිතමු දැන් ඒ වැතිරිලා ඉන්නේ. ඔබ වාඩි වෙලා එක කරලා බලන්න නැත්නම් හිටගෙන කරලා බලන්න. ඒ වගේ ඔබ මේ පිළිබඳ පොඩි අධ්‍යයනයක් කරන්න. ඔබ වෙනස් ක්‍රමයකට යන්න කියලා කියනවා. මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන එක වැදගත් වෙනවා. මේ ඒ කියන්නේ එහෙම නැතුව අපි අර සමහර දේවල් තියෙනවනේ අර මම කිව්වේ ප්‍රෝග්‍රෑම් කියලා. ඒ කියන්නේ අපි අසහියෙන් වෙන දේවල් ඒ වගේ දෙයක් මනසට තදින් දැනන මේව දෙන්න පුළුවන්. හැබැයි අර වගේ මේ වලට අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරන්න. අපිට දරුවෝ කීප දෙනෙකුත් වයිබර් පණිවිඩය යොමු කරලා තියෙනවා ප්‍රේනා ජයසූරිය මහත්මයා. ඒ නිසා එක් පණිවිඩයක් අපි පොදුවේ අහමු. මේ කියන්නේ ඉගෙන ගන්න දරුවෙක්ට අපි හිතමු ගණිතය වගේ විෂයක් වලට එච්චර දක්ෂ නැති දරුවෙක්, දුර්වල දරුවෙක්, ඉතිහාසය වගේ විෂයකට කැමති නැති දරුවෙක් මොනවද කරන්න ඕනේ? භාවනාව පැත්තෙන් මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද අධ්‍යාපන කටයුතු වලට? ඔව් දැන් එතන දුර්වල කියන එකේ මම හිතන්නේ තියෙන පළවෙනිම කාරණය තමයි අකමැති බව කියන එක. දැන් අපි දුර්වලයි කියලා හිතන් හිටියට අපිට අකමැති යම්කිසි හේතුවක් මත අපි අකමැති වීම තමයි ඔවුන්ගේ ඒට දුර්වල වීමට ගොඩක් දුරට බලපාන්නේ. දැන් හැබැයි අර left brain right brain කියලා ගත්තොත් වම් මොලේ සහ දකුණු මොලේ ගත්තොත් සමහර අය නිර්මාණශීලී ඒවට පුළුවන් ගොඩක්. සමහර අයට මේ අපි කියන එකට ඇනලිසිස් කියලා මේ විග්‍රහ කිරීම වගේ දේවල් පුළුවන්.
එහිදී එකක් පළවෙනි කාරණය තමයි ඔබට ඔබ ආදරේ මොකක්ද? ඒ දේ තමයි ඔබේ දක්ෂතාවය තියෙන්නේ. ගොඩක් වෙලාවට. එතනින් පිට ඒ කියන්නේ දැන් තමා ආස නැති දෙයක් කරන්න ගියොත් ඔබ ඒකේ අදක්ෂයෙක් බවට ඔබ විසින්ම තේරුම් ගන්න. ඒ නිසා ඒක ඔබ ආදරය කරන දේ මොකක්ද කියලා හඳුනා ගැනීම කාරණේ වැදගත්. ඒත් එක්කම අර මම මුලින්ම කිව්වා වගේ මේ භාවනා ක්‍රම තුළින් ඔබට මේ අවධානය යොමු කිරීමට හොඳ මේ පුහුණුවක් ලබා ගන්න පුළුවන්. ඒ පුහුණුව ලබා ගැනීම තුළින් ඔබට වෙන කෙනෙක් දකින්න නැති දෙයක් දකින්න පුළුවන්. දැන් ඔබ එකපාරක් පාඩම් කරොත් එය මතක හිටින්න පුළුවන්. ඒත් එක්කම කෙනෙක් දකින්න නැති තේරුම් ගැනීමක් වෙන කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් වගේ ඒ වගේ දේවල් ලැබෙනවා. එම නිසා විශේෂයෙන් පාසල් දරුවන්ට මම කියන මේ වගේ අඩුව ගන්න දවසට විනාඩි 15ක් මේ වගේ භාවනාවක් කරන්න පුරුදු වුණොත් එහෙම ඔබේ ප්‍රතිඵල කියන්නේ ඔබටම තේරෙයි ඔබේ මනස ගොඩක් වෙනස් වෙලා ඔබට ගැනීම කටයුතු හොඳින් කරගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මම හිතනවා මේ වගේ දේවල් පාසල් විෂයට දැම්මොත් හොඳයි කියලා. නැත්නම් අපි යන්නේ ඉස්කෝලේ යනවා මොන හරි ඉගෙන ගන්නවා ටියුෂන් යනවා. ඒ තුලින් ඔබ යම්කිසි ඔබේ මතකය කියන එක විතරයි, ඒ කියන්නේ මෙමොරි බේස් කියන එක තමයි මතකය තමයි ඉහළට නගින්නේ. නමුත් ඔබේ අවබෝධය උඩට නගින්නේ නැහැ. සමහර දරුවන්ගේ ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේක උදේ පාන්දරම හරි රැයට හරි විනාඩි 10ක් 15ක් හරි භාවනා කරන්න කියලා. අපි අද දවසේදී තාමත් වැදගත් මාතෘකාවක් කතා කළේ ඔබේ ජීවිතයේ සතුට කියන කාරණේදී. අපි හැමෝම කැමති සතුටින් ඉන්න. අපි කවුරුත් කැමති නැහැ බයෙන් ඉන්න. අපි කවුරුත් කැමති නැහැ සැකෙන් ඉන්න. අපි කැමති ප්‍රශ්නයක් ආපුවම ඉතා ඉක්මනට නිවැරදි තීරණයක් ගන්න පුළුවන් නම් අපි ප්‍රශ්න ඇතුලේ එලිලා ඉන්න අපි කැමති නැහැ. ඉතින් මේ කියන කරුණු කාරණාවලට හොඳම උත්තරේ කොතනද තියෙන්නේ කියන එක අද වැඩසටහන පුරාම අපි සාකච්ඡා කළා. සහ ඒකට අපි වෙනදටත් වඩා අපි ප්‍රායෝගිකව ඔබට භාවනාවක් නැත්නම් ඔබේ හිත සංසුන් කරගන්න පුළුවන්, ඔබටම ඔබ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් භාවනාවක් අපි ඔබට කියලා දුන්නා. මම හිතන්නේ ඔබට පුළුවන් වේවි දිගින් දිගට මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ක්‍රියා කරලා ඔබට ඔබ ගැන හොඳ අවබෝධයක් ගන්න. මේ සතියේ ඔබට පුළුවන් මේ ක්‍රියාවට නංවලා බලන්න. ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ අපි සූදානම් තවත් මෙවැනි ප්‍රායෝගිකව භාවනා ක්‍රමයක් ගැන ප්‍රියනා ජයසූරිය මහත්මයාත් සමග සාකච්ඡා කරන්න සහ ප්‍රායෝගිකව සිද්ධ කරන්න. ඉතින් කළමනාකරන උපදේශක ප්‍රියනා ජයසූරිය මහත්මයා ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවද දවසේදීත් අපේ හිතවතුන් වෙනුවෙන් පැමිණියාට. ඉතින් අන්තිමටම මට ඔබට කියන්න තියෙන්නේ ප්‍රියනා ජයසූරිය මහත්මයා කිව්වා වගේ අහසයි මොහොතයි එක් වෙන සිතිජය නවතින්නේ නැහැනි කවදාවත්. ඒ අනන්තයි. ඒ වගේ තමයි ඔහු කියන විදිහට අපේ මනසත් අනන්තයි. අනන්ත වූ මනසින් අපිට පුළුවන් නම් අපේ මනස එකතෙන් කරගන්න, අපේ මනස එක්තෙන් කරගෙන හිත එකකට එක අරමුණකට අරගෙන ජීවිතය ගොඩනගා ගන්න. ඒ ඉතාම වැදගත් වේවි. සෝදායක රාත්‍රියක්. මම කසුනි. මම තරංග.